शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वीरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वीरमणि सिक्खापदं समादयामि कामेषु मिच्छाचारा वीरमणि सिक्खापदं समादयामि मुसावादा वीरमणि सिक्खापदं समादयामि सुरामेरे मज्जपमादट्ठाना वीरमणि सिक्खापदं समादयामि तिसरणेन सद्धिं पंचशीलं धम्मं साधुकं सुरक्षितं कत्वा අපමාදේන සම්පාදේත එහෙනම් අපි මුලින්ම ඔබ බොහොම ශ්‍රද්ධාවෙන් පූජා කරගත්ත මේ මල් සුවඳ දුම් පහන් ආලෝකයේ ගිලන්පස බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදු ගුණ සිහිපත් කරගෙන අපි ඒකටම තුනුරුවන් වන්දනා කරමින් පූජා කරමු. මේ සියලු පූජාවන් බුදුරජාණන් වහන්සේට පූජා කරමි පූජා වේවා කියන චේතනාවෙන් එකටම වන්දනා කරමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිස්තිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහිති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යතිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණේයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති වන්දාමි චේතියං සබ්බං සබ්බතානේසු පතිත්ථිතං සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයං නකා පත්තෝ සබ්බං යුතං සත්තා වන්දේ තං බෝධිපාදපං ඉමේ හේතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා
अहम्पि ते नमस्सामि बोधिराजा नमस्तुते गणसारप्पदीप्तेन दीपेन तमदंसिना त्रिलोकदीपं सम्बुद्धं पूजयामि तमोनुदं सुगन्धिकाय वदनं अनन्तगुणगन्धिना सुगन्धिनाहं गन्धेन पूजयामि तथागतं वन्नगन्ध गुणोपेतं एतं कुसुमसंतसिं पूजयामि मुनिन्दस्य श्रीपाद सरोरुहे पूजेमि बुद्धं कुसुमेन नेन पुण्येन मेतेन लभामि मोक्षं पुष्पं विलायाति यथा इदं मे कायो तथा याति विनाशभावम् अधिवासेतु नो बन्ते पानीयं परिकप्पितम् अनुकम्पं उपादाय पतिगन्हातु मुत्तमम् अधिवासेतु नो बन्ते गिलानपक्षयं इमम् अनुकम्पं उपादाय पतिगन्हातु मुत्तमम् अधिवासेतु नो बन्ते सब्बं सद्दाय पूजितम् अनुकम्पं उपादाय पतिगन्हातु मुत्तमम् कायेन वाचा चित्तेन पमादेन मया कृतम् अच्चयं कममे भन्ते भूरिपञ्च तथागत कायेन वाचा चित्तेन पमादेन मया कृतम् अच्चयं कममे धम्म सन्दिट्ठिक अकालिक कायेन वाचा चित्तेन पमादेन मया कृतम् अच्चयं कममे संग सुपतिपन्न अनुत्तर इमिना पुण्य कम्मेन मामे बाल समागमो सतं समागमो होतु याव निप्पान पत्तिया समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्मुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से साधु अति गौरवनीय එක්සත් රාජධානියෙහි ප්‍රධාන සංඝනායක ස්කොට්ලන්ත බෞද්ධ විහාරයේ විහාරාධිපති රාජකීය පඬිතු ශාස්ත්‍රපති අති ගෞරවනීය කඹුරාවල ශ්‍රී රේවත පූජනීය නාහිමිපාණන් වහන්සේ ඇතුළු මේ පුණ්‍ය භූමියේ විහාරස්ථානයේ වැඩ වෙසින අනිකුත් පූජනීය ස්වාමින් වහන්සේටත් ඒ වගේම පින්වත් ඔබ හැම දිනාටමත් මුලින්ම ධර්ම ශ්‍රවණයේදී ආරම්භයේදීම ඔබ හැම දිනාටම තුනුරුවන්ගේ අනන්ත ගුණානුභාව බලෙන් තුන් වූ ධර්මාවබෝධයේ පිණිසම ධර්ම ශ්‍රවණමේ පින උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා. පූජනීය කහාඳුරන් වහන්සේ ඇතුළු මේ ස්වාමින් වහන්සේලාත් කරගෙන යන මේ ශාසනික කටයුතු තව තවත් උන්වහන්සේලාට ලෝකේටම මේ ධර්මයේ ව්‍යාප්ත කරගෙන විශාල මෙහෙවරක් කරන්න තුනුරුවන්ගේ අනන්ත ගුණානුභාව බලයෙන් ශක්තිය ධෛර්යය සැලසේවා දීර්ඝායුෂ නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා කියලා මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්තුනේ ඔබ මේ දිනවල
දස පාරමී ධර්ම ගැන ධර්ම දේශන මාලාවක්ම සිදු කරගෙන ඇවිල්ලා අද දවසේ ස්වාමීන් වහන්සේ සිහිපත් කරා අදිෂ්ඨාන පාරමිතාව තමයි අද සාකච්ඡා කරන්න තියෙන්නේ කියලා. ඉතින් අපි මේ කාරණා කීපයකට එක්කම ධර්ම කාරණා ටික සාකච්ඡා කරමු. පින්වතුනි අපිට පේනවා මේ ධර්මාවබෝධයේ පිණිස බුදුරජාණන් වහන්සේගෙන් බණහන් වෙන හැමෝටම නිවන් දකින්න හම්බුන්නේ නැහැ. දැන් ධම්සභා මණ්ඩපේ වාඩි වෙලා බණ ඇහුවා 100,000 ගණන් පිරිස. සමහර දුර ඈත ඉඳන් එනවා අනේ අපිට බුදු කෙනෙක්ව දකින්න ලැබේවා. ඒ බුද්ධ වචනයක් අහන්න ලැබේවා. අපිට බණ පදයක් ඇසේවා කියලා බොහෝ දුර ඈත ඉඳන් ඇවිල්ලා ධම්සභා මණ්ඩපේ වාඩි වෙලා හිටපු මිනිස්සු හිටිය බණ. හැබැයි බුදුරජාණන් වහන්සේ දහම් දෙසන්න පෙරම බලනවා කවුද මේ පිරිස අතරින් ධර්මාවබෝධය ලබන පින්වන්තම කෙනා. එතකොට ධර්මාවබෝධයට සසර පින් කරපු කෙනෙක්, ධර්මාවබෝධයට සසර පාරමී පුරාගත් අය, ධර්මාවබෝධයේ පිණිස සසරේ කැපකිරීම කරලා පින් දහම් රැස් කරගත් අය තමයි බුදු ඇසට පේන්නේ. අන්නේ අය ඉලක්ක කරගෙනයි බුදුරජාණන් වහන්සේ දහම් දෙසන්නේ. ඔබ අහලා ඇති බුදුරජාණන් වහන්සේ හිමිදිරි උදෑසන 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියට සමවදිනවා. උන්වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් නැගී ඉඳලා බුදු ඇස විහිදවනවා ගන්ධ කුටියේ ඉඳන් දසදහසක් ලෝක ධාතු දක්වා. අකනිටා බඹලෝ දක්වා දසදහසක් ලෝක ධාතු දක්වා බුදු ඇසින් බලනවා කවුද අද මනුස්ස ලෝකේ ධර්මාවබෝධය ලබන පින්වන්තයි. කවුද අද දෙවියන් අතරින් දිව්‍ය ලෝකේ ධර්මාවබෝධය ලබන පින්වන්තයි. කවුද අද බ්‍රහ්ම ලෝකේ නිවන් දකි. එතකොට අපිට පේනවා බුදු ඇසින් බලනවා නිවන් දකින්න පින තියෙන්නේ කවුද කියලා. අර සසර පාරමී පුරාගත්ත, සසර පින් කරගත්ත, ධර්මාවබෝධයේ පිණිස සසර කැපකිරීම කරපුවයි. අන්නේ අය තමයි බුදු ඇසට පේන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ සමහර වෙලාවට දකින්න යොදුන් ගණන් ඈත ඉන්නේ. බුදු ඇසින් පේන සමහර කෙනෙක් යොදුන් ගණන් ඈත ඉන්න කෙනෙක්. යා බුදුරජාණන් වහන්සේව දැකලත් නැහැ, බුදු කෙනෙක් ඉන්නවා කියලා අහලත් නැහැ. හැබැයි පෙර සසරේ නිවන් අවබෝධයට පින් කරපු අය. බුදුරජාණන් වහන්සේ පාත්‍රය අරගෙන ඒ අය හොයාගෙන එයා ළඟටම යනවා. එතකොට අපිට දේශනා දිහා බලනකොට පේනවා බුදුරජාණන් වහන්සේ හොයාගෙන ආවත් සමහරුන්ට ධර්මාවබෝධය ලබන්න බැරි වෙනවා. හැබැයි පින් තියෙන අය, පාරමී පුරාගත් අය, සසර නිවන් අවබෝධයට පින් කරපු අය කොහෙද ඉන්නේ? බුදුරජාණන් වහන්සේ ඒ අය හොයාගෙන යා ළඟටම යනවා. සමහරවිට එක්කෙනෙක් දෙන්නෙක් වෙනුවෙන් යොදුන් ගණන් දුර වඩිනවා. එතකොට අපිට අපේ නුවණින් අපිට පේන විදිහට අපිට හිතෙන්න පුළුවන් ඇයි මේ බුදුහාමුදුරුවෝ යා ළඟට යන්නේ? හරිනම් ඒ අය ඉන්නේ බෑ බුදුරජාණන් වහන්සේ හොයාගෙන. බුදු කෙනෙක් මොකද මෙච්චර මේ දුරක් යන්නේ ඒ අය ළඟට? බුදුරජාණන් වහන්සේ ඒ අය හොයාගෙන ළඟටම යන්නේ. ඒ අය සසරි බොහෝ කාලයක් තිස්සේ අනේ අපිට බුදු කෙනෙක්ගෙන් බණපදයක් අහන්න ලැබේවා, නිවන් අවබෝධයම ලැබේවා කිය දාන, සීල, නෛෂ්ක්‍රම්‍ය ආදී මේ පාරමී පුරපු අය, පින් කරගත් අය. ඒ නිසා පින්වතුනි ධර්මාවබෝධය ලබන්නත්, රහත් වෙන්නත්, මාර්ගඵලයකට යන්නත්, ඊළඟට පසේ බුදු වෙන්නත්, බුදු වෙන්නත් මේ පාරමී දියුණු කරගත යුතුයි. හැබැයි ඒ අතර බුද්ධත්වයේ කරා යන කෙනෙක් තමයි පාරමී ධර්මයන්, දස පාරමී ධර්ම, පාරමී, උපපාරමී, පරමත්ත පාරමී හැටියටම දියුණු කරන්නේ. 30 ආකාරයකට වඩා ගන්නවා. පසේ බුද්ධත්වයේ කරා යන කෙනෙක් එච්චර කැපකිරීම කරන්නේ නැහැ. පාරමී, උපපාරමී තමයි පුරාගන්නේ. ඊළඟට අරහත්ත්වයේ පිණිස මහන්සි ගන්න අය, රහතන් වහන්සේලා වෙන්න උත්සාහ කරන අය. ඒ අතරත් දැන් බුදුරජාණන් වහන්සේලා ගත්තත් විනාශකම් තියෙනවා. බුදුවරුත් පාරමී පුරන කාලය අනුව කොටස් 3කට බෙදෙනවා. ප්‍රඥාධික බුදුවරු, වීර්‍යාධික බුදුවරු, සද්ධාධික බුදුවරු. ඒ අතරින් ප්‍රඥාධික බුදුරජාණන් වහන්සේලා සාරා සංකේ කල්පලක්ෂයක් තමයි මේ දස පාරමී දියුණු කරන්නේ. ඒ පාරමී, උපපාරමී, පරමත්ත පාරමී හැටියට පාරමී ධර්ම පුරන්නේ සාරා සංකේ කල්පලක්ෂය. ඒ අතර සද්ධාධික බුදුවරු ඉන්නවා. ඒ අය ප්‍රඥාව තියෙනවා, නමුත් සද්ධාව වැඩි. සද්ධාව මුල් කරගෙනයි බුද්ධත්වේ කරා යන්නේ. එවැනි කෙනෙක්
අටාසංකේය කල්පලක්ෂයක් පාරමී පුරන. අසංකේය අටකුත් කල්පලක්ෂයක් පාරමී පුරන්න පටන් ගන්නවා. ඊළඟට මේ බුද්ධ ශාසනය තුල නිවන් දැකපු මේ බුදු වෙච්ච බුදුරජාණන් වහන්සේලා අතර වීර්ය අධික බුදුවරු ගැන තියෙනවා. ඊළඟට පහළ වෙන මෛත්‍රී බෝසතාණන් වහන්සේ, මෛත්‍රී බුදුරජාණන් වහන්සේ වීර්ය අධික බුදු කෙනෙක්. උන්වහන්සේ 16 සංකේ කල්පලක්ෂයක්, අසංකේ 16කුත් කල්පලක්ෂය දසපාරමී පුරලා තමයි කියනවා ලෝතුරා බුදු වෙන්නේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේලා තමයි අවම සාරා සංකේ කල්පලක්ෂය. ඊළඟට අටා සංකේ කල්පලක්ෂයක්, 16 සංකේ කල්පලක්ෂයක් හැටියට පාරමී පුරන. පසේ බුදු වෙන කෙනෙක් අසංකේය දෙහිකුත් කල්පලක්ෂයක් පාරමී උපපාරමී දියුණු කළ යුතුයි කියලා තියෙනවා. ඊළඟට අගසව් තනතුරක් ලබන්න අසංකේයකුත් කල්පලක්ෂයක් පාරමී ධර්ම දියුණු කළ යුතුයි. එතන පාරමී විතර. ඊළඟට බුදුරජාණන් වහන්සේ බුදු වෙන කල තමන්ගේ මෑණියන් වෙන්න, පියාණන් වෙන්න, බුදු වෙන කල තමන්ගේ පුත්‍ර රත්නේ වෙන්න, ඔය වගේ පෙරම් පුරාගෙන ඉන්න බෝසත් පිරිසයි. ඒ අය කල්ප ලක්ෂයේ බැගි 80 මහා ශ්‍රාවකයෝ කල්ප ලක්ෂයක් පෙරම් පුරන්න ඕන කියලා තියෙනවා. හැබැයි එතනින් මෙහා ධර්මයේ කාලයක් නියම කරලා නැහැ. සෝවාන් වෙන්න කොච්චරද, සකදාගාමී වෙන්න කොච්චරද, අනාගාමී වෙන්න කොච්චරද කියලා කාල නිර්ණයක් කරලා නැහැ. හැබැයි කාල නිර්ණයක් කරලා පෙන්වුවේ නැතත් අපිට පේනවා මේ ಗುಣධර්ම යම් පමණකට හරි සසරේ වඩාගත් කෙනෙකුට තමයි ධර්ම අවබෝධය කරා නිවන කරා යන අවස්ථාවක් ලැබෙන්නේ. දැන් මේ ಗುಣධර්ම 10 දිහාම බලපුවාම පේනවා මේව නැතුව කෙනෙකුට ධර්ම අවබෝධයක් කරා යන්න බෑ. ඒ නිසා මේ පාරමී ධර්ම එකකට එකක් බැඳිච්ච දේවල්. දානං සීලංච නෙක්ඛම්. දාන, සීල, නෛෂ්ක්‍රම, ප්‍රඥා, වීර්ය, කාන්ති, සච්ච, අධිෂ්ඨාන. කාන්ති කියන්නේ ඉවසීම, සත්‍ය පාරමිතා, අධිෂ්ඨාන පාරමිතා, මෛත්‍රී, උපේක්ඛා කියන මේ 10. එතකොට මසුරුකම, ලෝභකම තියාගෙන නිවන කරා යන්නත් බෑ. ඒ නිසා දානය කියන එක සසර පුරුදු කළ යුතු දෙයක්. ඊළඟට දුස්සීලකම් කරමින් ඒවා ඒ විදිහටම පවත්වමින් ඒ පුරුදු ඒ විදිහටම ගෙන යමින් යාට නිවන කරා යන්න පුළුවන්කමකුත් නැහැ. සීලය කියන එක සසර පුරුද්දක් තුළ තමයි කෙනෙකුට සීලයකට යොමු වෙන්නේ. ඒවත් පුරුදු කරන්න. නෛෂ්ක්‍රම මේ කාමයන් අතහැරීම කියන එක සසර පුරුද්දක් තියෙනවා. එහෙම නැත්නම් ඒවා ගොඩ ගහ ගන්නවා, අල්ල ගන්නවා, රැස් කර ගන්නවා මිසක් ඒවා අතහැරීමකින්, කාමයන් අතහැරීමකින් ඔබට සතුටක් ලබන්න බැහැ. ඊළඟට ප්‍රඥාව. දැන් හිතන්න, දැන් අපි නිකන් ගම් මෙහිම අපි මේ ජීවිතය තුළ මේ බණ අහනවා. දැන් අපි ගැඹුරු බණක් අහනවා. පංච උපාදානස්කන්ධය ගැන, පටිච්ච සම්පදාය ගැන අපි බණ අහනවා. අපි භාවනාවක් කරනවා කියලා හිතමු. මේ ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි කියලා අපි ගැඹුරින් විදර්ශනා වඩනවා. හැබැයි අපේ පින සම්පූර්ණ නම් මේ ජීවිතේම ධර්මාවබෝධය කරා යන්නත් පුළුවන්. හැබැයි බැරි වෙලාවත් අපි හිතමු අපිට මේ ජීවිතේ මාර්ගඵලයකට එන්න බැරි වුණා කියලා. අපිට මේ ජීවිතේ මාර්ගඵලයකට එන්න බැරි වුණා කියලා අර දියුණු කරපු ප්‍රඥාව, භාවනාව මේවා හිමි වෙන්නේ නැහැ. ඒ දියුණු කරපු ප්‍රඥාව අපිට ප්‍රඥා පාරමිතාව හැටියට සසරේ ධර්මාවබෝධයට උපකාර කරනවා. දැන් සාරිපුත්ත හාමුදුරුවෝ ගැන තියෙන්නේ උන්වහන්සේගේ ප්‍රඥා පාරමිතාව සසරේ මුදුන්පත් වෙලා තිබ්බේ කියලා. අසංකේයකුත් කල්පලක්ෂයක් පුරාම සසරේ නොයේක් බුද්ධ ශාසනවල, නොයේක් ශාසනවල පැවිදි වෙලා ධර්මයේ ඉගෙනගෙන ඒ ධර්මයේ විමස සසරේ බොහෝ කාලයක් තිස්සේම විදර්ශනා නුවණ වඩාගෙන ආපු කෙනෙක්. ප්‍රඥාවන්තයන්ගෙන් අගතනතුර ලබන්නම සසර ප්‍රඥාව වැඩිපුර දියුණු කරපු කෙනෙක්. ඒ නිසා තමයි ගාථාවේ පද දෙක අහනකොට සෝවාන් වෙන්න පුළුවන්. සසර ප්‍රඥා පාරමිතාව දියුණු කරපු නිසා. යේ ධම්මා හේතුඵලවා තේසං හේතු තථාගතෝ ආහ කියලා පද දෙක ඇහෙනකොට සෝවාන් වෙනවා. සමහර පුද්ගලයෝ ඉන්නවා ඔය පද දෙක නෙමේ මුළු දේශන 84000ක ධර්මස්කන්ධය ඇහුවත් ධර්මාවබෝධය ලැබෙන්නේ නැහැ. හැබැයි සසර පුරුද්දක් තියෙන කෙනාට ඒ ප්‍රඥා පාරමිතාව දියුණු කිරීමේ නුවණ මෝරපු කෙනා තමයි පද දෙක ඇහෙනකොට එක ගාථාව අහලා කෙටියෙන් අහලා නිවන් දකින්න ඒ පින මතු කරගත්තා. ඒ නිසා මේ සසර පුරුදු හැටියට මේවා දියුණු කරන්නට ඕන. ඊළඟට වීර්ය.
මේවා එකින් එකට බැඳී පවතින දේවල්. සත්‍ය පාරමිතාව අද කතා කරන්න තියෙන බව ස්වාමීන් වහන්සේ දැනුම් දුන්නේ අදිෂ්ඨාන පාරමිතාව. මේ අදිෂ්ඨානය කියන එක මේ හැම දෙයකටම බැඳිච්ච දෙයක්. අදිෂ්ඨාන පාරමිතාව නැතුව දාන පාරමිතාව පුරන්නත් බෑ. අදිෂ්ඨාන පාරමිතාව නැතුව සීල පාරමිතාව පුරා ගන්නත් බෑ. නෛෂ්ක්‍රම්‍ය පුරන්නත් බෑ. ප්‍රඥාව පුරන්නත් බෑ. වීරිය වඩන්නත් බෑ. අදිෂ්ඨානය කියන එක මම කොහොම හරි තමන්ගේ ඉලක්කය. දැන් අපි ගමු කෙනෙක් බුදු වෙන ඉලක්කයක් තියෙන බෝධිසත්වයෙක් ඉන්න පුළුවන්. පසේ බුදු වෙන ඉලක්කයක්. රහත් වෙන්න කියන අපි වර්තමානිකම අපි රහත් වෙන්නේ. අඩුම ගානේ අපි හිතනවා කියලා මං කොහොම හරි මේ ජීවිතේ සෝවාන් හරි වෙනවා කියලා. එතකොට ඒ ඉලක්කය අපිට ස්ථිරව තියෙනවා. මං කොහොම හරි මගේ හුස්ම ටික යන්න පෙර අඩුම ගානේ ධර්මාවබෝධය කරා සෝවාන් මට්ටමට හරිපත් වෙනවා කියන දැඩි අදිෂ්ඨානෙ තියෙනවා. ඒ අදිෂ්ඨානෙ තමයි එක ධර්මයේ පෙන්වනවා එක පැත්තකින් 이르දිපාදය. චිත්ත 이르දිපාදය හැටියට ධර්මයේ පෙන්වනවා. ඒ අදිෂ්ඨානය තුල තමයි කෙනෙකුට ධර්මයේ කරා ඊතුරු ගුණ ධර්ම දියුණු කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙම නැත්නම් සමහර වෙලාවට අපි ගමු දාන පාරමිතාව පුරන්න පටන් ගන්නවා. මම කොහොම හරි දන් දීලා සසරේ මේවා පුරුදු කරනවා කියලා වැඩේ පටන් ගත්තා. හැබැයි ටික කාලයක් කරගෙන යනකොට අනේ ඕනේ නැහැ කියලා හිතෙන්න පුළුවන්. අර අදිෂ්ඨානේ නැත්නම් එක දිගට මේ තමන්ගේ පාරමිතාව අරගෙන යන්න බෑ. නිෂ්ඨාව දක්වාම කරගෙන යන්න බෑ. සමහර වෙලාවට තමන්ට බාධක එනවා. හරදර එනවා. ඒ තුල තමන්ට නොයේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක ඕනේ දැන් අවශ්‍ය නැහැ. ඉස්සර ඉතින් කරාට දැන් ඉතින් අපිට කරදරයි. එහෙම හිතිලා අර අදිෂ්ඨානේ නැති කෙනා වැඩි අතහරින. ඒ නිසා අදිෂ්ඨානෙ තියෙනවා. දැන් තියෙනවා අපේ බුදුරජාණන් වහන්සේගේ කදිරංගාර ජාතකය කියලා තියෙනවා. උන්වහන්සේ සසරි දන් දීපු හැටි තියෙනවා. හැබැයි ඒ තුල අදිෂ්ඨානෙ තමයි බලවත් වෙන්නේ. දන් දුන්නා. ඒකේ තියෙනවා කදිරංගාර ජාතකයේ තියෙන අපේ බෝසතාණන් වහන්සේ බොහොම ධනවත් සිටුවරයෙක් වෙලා ඉපදිලා හිටියා. ඉතින් උන්වහන්සේ මේ සසර පාරමී පුරාගෙන ආපු පිනෙන් ඒ කාලේ බුදු කෙනෙක් නැති කාලයක්. බුද්ධ ශූන්‍ය කාලයක්. නිවන ගැන අහන්නවත් කෙනෙක් නැහැ. හැබැයි උන්වහන්සේ තමන්ගේ ධනෙ දුගී මගී යාචකයන්ට දන් දෙනවා. නිවසේ ඉදිරිපස දන්සැලක් හදාගෙන දුගී මගී යාචකයන්ට දවස ගානේ හම්බ කරන ධනෙන් විශාල දන් වැටක් පවත්වනවා. ඉතින් පිරිස පිරීලා ඉතිරිලා අසරණ මිනිස්සු නිගන්නෝ දුගී මගී මේ දන්සැලේ පිරීලා දවස ගානෙම දහස් ගානකට දන් වැටක් පවත්වනවා. කොහොම බොහෝ කාලයක් දන් දුන්නා. එහෙම දන් දීලා දැන් තමන්ගේ තියෙන ධනේ පවා එන්න හිඳීගෙන යනවා. හම්බ කරගත්ත දේවලු විනාශ වෙනවා. දැන් ඉතුරු කරගත්ත ධනයක් නැති වෙනවා. ඒත් සසරේ දන් දෙ මම කොහොම හරි මේ දාන පාරමිතා පුරනවා කියලා දන් දෙන්න. කොහොම දන් දීගෙන යනකොට දවසක් හිතුණා මම මෙච්චර කාලයක් දන් දුන්නා. හැබැයි මගේ දානේ මහත්ඵල මහානිසංස කරගන්න මට තාම ආර්යයන් වහන්සේ නමක් මුණ ගැහුන්නේ නැහැ නේ කියලා හිතුවා. එදා මේ සිතුවිල්ල හිතලා රැය නිදාගත්ත වෙලාවේ ඔය ගැනම සිහි කර නින්දට ගියා. පසුවදා උදේ පාන්දර දැන් බුද්ධ ශූන්‍ය කාලවලත් ලෝකෙ වැඩ ඉන්න පසේ බුදු. ගන්ධමාදන කියලා හිමාලේ කඳු මුදුනේ පසේ බුදුරුන්ට මැවෙනවා කියන පර්වතයක්. ඒ තුල තමයි කියන පසේ බුදුරුන්ට විමාන පහළ වෙන්නේ. මේ ගන්ධමාදන පර්වතයේ වැඩ සිටියේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් නිරෝධ සමාපත්තියෙන් දින 7ක් වැඩ ඉඳලා සමාපත්තියේ නැකිටලා ලෝකෙ දිහා බැලුවා දානයක් පිළිගන්න සුදුසු පුද්ගලයෙක් ඉන්නවා. දානයක් අද මට ලැබෙයිද කියලා බැලුවා. මොකද නිරෝධ සමාපත්තියෙන් දින 7ක් වැඩ ඉඳලා ඒ සමාපත්තියෙන් වැඩ හිටපු කෙනෙක් සමාපත්තියෙන් නැකිටලා පින්ඩපාත යනකොට එදාට දානයක් ලැබුණ නැත්නම් පසුදා පිරිනිවන් පානවා. ඒක දේශනාවේ තියෙන්නේ උපරිම දවස් 7යි ආහාරයක් නැතුව ඉන්න පුළුවන්. උපරිම දින 7යි. පසුදාට පිරිනිවන් පාන්න වෙනවා. ඒ නිසා නිරෝධ සමාපත්තියේ නැකිටලා පින්ඩපාත යන කෙනෙකුට කවුරු හෝ තුන්සිත පහදවාගෙන දානේ හැන්දක් හරි පූජා කරනවා නම් ඒ දෙන දානේ ආනිසංස ඒ මොහොතේ එතනම පහළ වෙනවා. ඒ නිසා දැන් උන්වහන්සේ බැලුවා දානේ හැන්දක් හරි බෙදන්න. මොකද බුද්ධ ශූන්‍ය කාලවල නියත මිත්‍යා දෘෂ්ටිය බලවත් කාලවල මිනිස්සු දන් දෙන්නෙත් නැහැ. දානික පිනක් රැස් වෙනවා කියලා කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. පසේ බුදුරජාණන් වහන්සේ බලනකොට දැක්කේ මේ සිටුවරය.
බොහොම සද්ධාවෙන් දන් දෙන කෙනෙක්. ඔහු ළඟට ගියොත් මට දාන හැන්දක් ලැබෙයි කියලා හිතලා පාත්‍රය අරගෙන අහසට පැන නැගලා අහසින් මාව මේ සිටුවරයාගේ සිටු නිවස ඉදිරියට අහසින් වැඩම කරලා අර දන්සැල ඉදිරියේ පෙනී හිටියා. ඒ වෙලාවේ දන්සැලේ හිටපු අය දැකලා දුවගෙන ඇවිල්ලා කිව්වා සිටුවරයාට සිටුතුමනි අද නම් ඔබේ දානිය සියල්ලෙන් සියල්ල සම්පූර්ණයි. මෙපමණ කාලයක් අපි දන් වැටක් පැවැත්වුවා කවදාවත් අපිට ආර්යයන් වහන්සේ නමක් මුණ ගැහුන්නේ නැහැ. හැමදාම දුගී මගේ යාචකයන්ටමයි දන් දුන්නේ. අද අන්න ආර්යයන් වහන්සේ නමක් ඉසිවරයන් වහන්සේ නමක් අහසින්ම වැඩියා කියව ඔබේ දානි පිළිගන්න. ඒ වෙලාවේ පුදුම සද්ධාාවක් ඇති වුණා. මම මගේ අතින්ම දානි බෙදනවා කියලා දානි වාජනේ අතට අරගෙන බොහොම සද්ධාවෙන් මිදුලට ඇවිල්ලා අඩිය තියනකොටම වසවර්ති මාරයා විශාල ගිනි වලක් මවනවා මිදුල. පසේ බුදුරජාණන් වහන්සේ මේ බෝසතාණන් වහන්සේත් අතර විශාල ගිනි වලක් මැව්වා. මේ ගිනි වල දැකලා බියෙන් තැටිගත් දානශාලා අර දන්සැලට ආපු මිනිස්සු කෑකෝ ගහගෙන සීසීකට දුවන්න ගත්තා. ඒ වෙලාවේ බෝසතාණන් වහන්සේ අර දානි වාජනේ අතේ තියාගෙන අදිෂ්ඨානයක් කරා මම මෙච්චර කාලයක් දන් දුන්නා. මම ලෞතුරා බුද්ධත්වයේම ප්‍රාර්ථනා කරගෙන දන් දීපු කෙනෙක්. ඒ නිසා මේ ගිනි වැට මවපු පුද්ගලයා මට දකින්න ලැබේවා කියලා අදිෂ්ඨානේ අහස දිහා බැලුවා. බලනකොට වසවර්ති මාරයා අහසේ පෙනී හිටියා. එතකොට වසවර්ති මාරයා අහසේ පෙනී හිටපු වෙලාව ඇහුවා ඔබද මේ ගිනි වැට මැව්වේ? ඔව් මමයි කිව්වා. ඇයි ඇහුවා මේ ගිනි වැට මැව්වේ? දානි වළක්වන්නේ. අද දානි නොලැබුණොත් උන්වහන්සේ පිරිනිවන් පානවා. ඒ නිසා ඔය ඉසිවරයන් වහන්සේ පිරිනිවන් පාවන්නයි කියලා මං ගිනි වැට මැව්වේ දානි වළක්වලා. අන්න ඒ වෙලාවේ පුදුම අදිෂ්ඨානයක් මතුවුණා. අන්න අදිෂ්ඨානී ස්වභාවය. දන් දෙන්න ගිහිල්ලා දානි වළකින්න යනකොට ඒ වෙලේ කල්පනා කරා මගේ ජීවිතේ නැති වුණත් මම මේ දන් දීම නවත්තන්නේ. එහෙම හිතුවා. එහෙම හිතලා දානි වාජනේ අරගෙන අර පසේ බුදුරජාණන් වහන්සේට ඇහෙන්න කියනවා ස්වාමීනි මම මේ දානි වාජනේ අරගෙන මම මේ ගිනි වලට පනිනවා. සමහර වෙලාවට මගේ ශරීරයේ උඩුකුරුවේ යටිකුරුවේ මෙතනම දැවිලා පිලිස්සලා මම මැරිලායි. හැබැයි මට ඊට පෙර මේ ගිනි වලේ ඉඳගෙන හරි දානි හැන්දක් හරි මට පූජා කරගන්න ලැබේවා කියලා පැන්න පහලට. අර ගිනි වල. ඒ පනිනකොට උන්වහන්සේගේ පාරමී ධර්මයන්ගේ පිනට අර අදිෂ්ඨානයේ නිසාම ගිනි වලින් මතුවෙනවා නෙළුම් මල. කරත්ත රෝදයක් තරම් විශාල නෙළුම් මලක් මතුවුණා කියන ගිනි වලේ පොළොවේ. ඒ මල උඩට තමයි වැටෙන්නේ. ඒ මතම වැඩ ඉඳගෙන දානි බෙදලා ඉවර වෙනකොටම වසවර්ති මාරයා අතුරුදහන් වුණා. එතකොට අපිට පේනවා මේ සසරි අර දාන පාරමිතාව හරි පුරා ගන්නකොට ඒකට උපකාර කරන්නේ අදිෂ්ඨාන. මං කොහොමත් මගේ ජීවිතේ නැති වුණත් අතහරින්නේ නැහැ කියන අදිෂ්ඨාන. ඒ නිසා මේ අදිෂ්ඨානය තුල පෙන්නනවා කෙනෙකුට තමන්ගේ අඹදරුව නිසා හරි තමන්ගේ වස්තුව නිසා හරි මේවා සියල්ල නැති වෙනවා කිව්වත් නිවන පිණිස තමන්ගේ අදිෂ්ඨානය අතහරින්න නැතුවම නිවන් අවබෝධයේ පිණිස ගුණධර්ම පුරාගෙන යන්න පුළුවන් නම් අන්න ඒක අදිෂ්ඨාන පාරමිතා. සමහර වෙලාවට අවස්ථාවක් එන්න පුළුවන් කවුරු හරි අපිකම දුෂ්ට රජෙක් මුණ ගැහුණා කියලා. මේ රජා කියනවා මේ ඔය අදහස අතහැරපන් නැත්නම් අතපය කපන. අන්න එතකොට මෙයා හිතනවා මගේ අවයවයක් නැති වුණා. අතපය කැපුවත් කමක් නැහැ මම මේ කරන පින්කම් නවත්තන්න. කවුරු හරි කියනවා මේ ප්‍රාණඝාතයක් කරා. එක්ක සතෙක් මරන්න. එක්ක සතා මැරුවේ නැත්නම් අත කපනවා. එතකොට එයා හිතනවා කමක් නැහැ මගේ අත කැපුවත් කමක් නැහැ මම මේ කරන අදිෂ්ඨානයෙන් මේ යන නිවන් මගේ මම ප්‍රාණඝාත ආදී අකුසලයකට වැටෙන්නේ නෑමයි කියන අදිෂ්ඨාන පාරමිතාව පුර. ඒ වගේ තමන්ගේ ශරීර අවයවයකට හානියක් වුණත් තමන්ගේ මේ නිවන කරා යන ගමන නවත්තන්න නැතුව ඒ අදිෂ්ඨානෙන් යනවා නම් අන්න ඒකට කියන උප පාරමිතා. පාරමිතා කියන්නේ තමන්ගේ භෞතික දේවල් අමුදරුව වෙන්න පුළුවන්, ගෙවල් දොරවල් වෙන්න පුළුවන්. ඒ සියල්ල නැති වුණත් අදිෂ්ඨානය අතහරින්නේ නැහැ. ඒක පාරමිතාව කියන්නේ තමන්ගේ අදිෂ්ඨානයේ තුල ශරීර අවයවයකට කවුරු හරි කියන ඇහැ ගලව එක්ක අතපය කපන. ඒ ශරීර අවයවයකට හානියක් වුණත්
ඒත් කමක් නැහැ කියලා තමන්ගේ අදිෂ්ඨානය තුලම රැඳී ඉඳලා ඒ ගුණ ධර්ම පුරනවා නම් ඒ උපපාරමිතා. ඊළඟට කෙනෙකුට ජීවිතේ නැති වුණා. අන්න පරමත්ත පාරමිතාව ජීවිත පරිත්‍යාගය. කවුරු හරි කියන මරනවා. මේ දේ කරේ නැත්නම් මරනවා. හැබැයි යා හිතනවා කමක් නැහැ මේ දුසීලකමක් මේ පව්කමක් මේ අපරාධයක් කරනවට වඩා මරුන් කණ එක හොඳයි මගේ ගුණධර්ම ටික රැකගෙන. අන්න ඒ විදිහට ජීවිත පරිත්‍යාගයෙන්ම මේ ගුණධර්ම ටික රකින්න එවැනි අදිෂ්ඨානයක් තියෙනවා නම් ඒ තමයි පරමත්ත පාරමිතාව. එතකොට ඔය විදිහට මේ යන නිවන් මඟ තුල පාරමී හැටියට උපපාරමී හැටියට පරමත්ත පාරමී හැටියට අදිෂ්ඨානය තියෙන්න ඕනේ. Tamanට මේ පාරමී ධර්ම ටික පුරා ගන්න. දැන් බලන්න ওই පාරමිතා හැටියට තියෙනකොට තියෙනවා අපේ බෝසතාණන් වහන්සේ ওই තේමිය කුමාරයාගේ කතාවේ තියෙනවා කාලයක් රජකම් කරලා ඒ රජකම් කරනකොට මේ බෝසත් කාලේ පාරමී පුරාගෙන ඉන කාලේ රජකම් කරනකොට තමන්ගේ අතින් නොඑක් විදිහ අකුසල් වෙනවා. වැරදිකාරයන්ට දඬුවම් දෙන්න වෙනවා. සමහර ලාවට ඒ දෙන දඬුවම් වලදී සමහර ලාවට අනුන්ගේ කේලම් අහලා නිවැරදිකාරයන්ට දඬුවම් දෙන්න වෙන්න පුළුවන්. එතකොට මේ වගේ වෙලාවල නොඑක් පව්කම් සිද්ධ වෙනවා. බෝසත් කාලේ මේ රජකම් කරනකොට නොඑක් අකුසල් වෙලා ඒකේ විපාකෙන් අවුරුදු දහස් ගාණක් අපායකට වැටලා අපායේ පැහුණා කියලා. අපායේ පැහිලා අර අකුසලයේ විපාකේ ගෙවලා ඊට පස්සේ පින මතුවෙලා තේමිය කුමාරයා වෙලා ඉපදුණා. මාසයක් වගේ වයස දැන් තේමිය කුමාරයාගේ වයස මාසයයි. තමන්ගේ පිය රජුරෝ දරුවා උකුලේ තියාගෙන සිංහාසනේ වාඩි වෙලා දරුවා උකුලේ තියාගෙන ඉන්නකොටම හොරු 4 දෙනෙක් රජුරෝ ඉස්සරහට ඇදගෙන ආවා. රාජපුරුෂයෝ. එනාලා රජුරවන්ට කිය රජතුමනි මේ හොරු මේ වගේ අපරාධකම් කරලා තියෙනවා. මුන්ට සුදුසු දඬුවමක් කියන්න. ඒ වෙලාවේ දඬුවමක් හැටියට පැමිණෙව්වා මේ 4 දෙනාම උල තියලා මරන්න කියලා. ඔන්න මරණ දඬුවම දුන්නා. ඒ වෙලාවේ අර මරන්න කියන දේ ඇහෙනකොට මතක් වුණා තමන් පෙර සසරේ මේ වගේම දේවල් කරලා මහ විශාල දුකක් විඳා නේද කියලා තමන්ට මේ තැති ගැනීමක් ඇති වුණා. මහා තැති ගැනීමක් ඇති වුණා අර උකුල හිටිය මාසයක් වයස දරුවට තේමිය කුමාරයා. දැන් ඕකම හිතට ගියා තාම ජාති ස්මරණ ඥානය එච්චරට පරණේව මතුවෙන්න තාම නැහැ. එදා රාත්‍රී නිදාගත්තා. නිදාගෙන උදේ අවදි වෙනකොටම ජාති ස්මරණ ඥානෙ පහළ වුණා. අවදි වෙනකොටම Tamanට මැවි පෙනුණා Taman පෙර ආත්මයක රජකම් කරලා රැස් කරගත් අකුසල් වලින් නිරේ වැටිලා පැහිච්ච හැටි Tamanට මැවි පේන්න ගත්තා. මේ පෙර ඥානෙ පෙර මේ සියල්ල ගැන වැටහෙච්ච වෙලාවේ ඒ වෙලාවේ දැන් මේ පුංචි දරුවා අර බෝසතාණන් වහන්සේගේ මේ පාරමී ධර්මයන්ගේ මේ පිනෙන් දැන් Tamanට ජාති ස්මරණ ඥානෙන් පේනවා Taman අපායේ වැහිලා නේද ආවේ මේ රජකම් කරලා කරපු අකුසල් වලින්. ඒ වෙලාවේ හිතුවා මම මේ ජීවිතේ රජකම් කරොත් මට ආයිමත් අපායටම යන්න වෙයි. එහෙම හිතනකොටම දේවතාවෙක් පෙනී ඉඳලා කියනවා ඔබ වහන්සේට මෙතනින් මිදිලා යන්න නම් ඔබ වහන්සේට මම උපක්‍රමයක් කියන්නම්. ඒ තමයි කොරෙක් විදිහට ඉන්න. Tamanට ඇවිදින්න පුළුවන් වුණා ඒ වගේ රඟපාන. කන් ඇහුණා බිහිරෙක් වගේ ඉන්න. කතා කරන්න පුළුවන් වුණත් ගොළුෙක් වගේ හැසිරෙන්න. අන්න එතකොට ඔබට මෙතනින් මිදිලා යන්න පුළුවන්කමක් ලැබෙයි. අන්න දේවතාවෙක් පෙනී ඉඳලා කියනවා මේ රජකමෙන් මිදිලා යන්න උපක්‍රමය. මේ පුංචි දරුවට කී. ඒක හිතට ගත්ත මේ දරුවා අවුරුදු 16ක් වගේ වයසේ එනකම්ම කතා කරන්නේ. තමන්ගේ අම්මා තාත්තා කොච්චර ඇවිල්ලා යම් දේවල් කිව්වත් ආදරෙන් මොනතරම් වෛද්‍යවරු ගේනවා. වෛද්‍යවරු ඇවිල්ලා බලලා කියනවා මේ දරුවාගේ මේ ඇස් කන් වල තියෙන විදියට මේ අතපය තියෙන විදියට නම් මේ ළමයට ඇවිදින්න පුළුවන්. ඒත් ඇවිදින්නේ. කොරෙක් වගේම ඉන්නව ඇවිදින්නේ. බොහොම අමාරුවෙන් ඇවිදින්න කකුල හරහට තියලා ඇදගෙන වැටෙනවා. ඇවිදින්න පුළුවන්. කොච්චර කිව්වත් ඇහෙන්නේ නැහැ වගේ ඉන්නවා. ඇහෙන්නේ නැහැ වගේ රඟපාන. කතා කෙරුවට කතා කරන්නේ ගොළුයි වගේ රඟපාන. ඕක පොඩි කාලයක් නෙමේ පුංචි කාලේ ඉඳන් අර දැන් මේ රජකමෙන් බේරිලා පැන ගන්න උපක්‍රමය. අවුරුදු 16ක් වෙනකම් ওই රඟපෑම කරා.
ඒක බලන්න මොනතරම් අදිෂ්ඨානයක් තියෙන්න ඕනද කියලා. තමන් මේ යන නිවන් මගට මට මේ රජකම් බාධා. මම මේකෙන් මිදිලා යනවා කියන අදිෂ්ඨානයේට ගොළුෙක් වගේ, බිහිරෙක් වගේ, හොරෙක් වගේ රඟපෑව අවුරුදු 16ක් වෙනවා. දවසක් රජුරෝ ඉතින් රජුරෝ බිසවයි ඇවිල්ලා දරුවට කරුණු කියනවා පුතේ අපි දන්නවා ඔයා ඔය බොරුවක් කරන්නේ වෛද්‍යවරුත් කියනවා ඒ නිසා කතා කරන්න අපිව ලැජ්ජා කරන්න එපා අපි කොහොමද රටට මුහුණ දෙන්නේ අපිව ලැජ්ජා කරන්න එපා කතා කරන්න මේ ආදරෙන් කිව්වා සැර කරලා කිව්වා මොන විදිහෙන් කිව්වත් කතා කරන්නේ අන්තිමට රජුරෝ කිපුණා කිපිච්ච රජුරෝ තමන්ගේ වදකයට අඬ ගහලා කිව්වා හෙට මේ කාලකන්ණි දරුවව හෙට ගෙනිහිල්ලා අවමගුල් රතේ ගෙනල්ලා මේකේ පටවගෙන ගිහිල්ලා සොහොනට ගෙනිහිල්ලා ඔළුවට උදළු පහරක් ගහලා මරලා ඉවරලා වල්ලලා දාන්න. ඒ වෙලාවේ දේවියට ඇවිල්ලා අඬා කියා හිටියා. දේවියට පොරොන්දුවක් දරුවා ලැබෙන වෙලාවේ රජුරුව කිව්වා දේවිය කැමැති වරයක් කැමැති වෙලාවක මගෙන් ඉල්ලන්න මම ඒ වරේ ඔබට දෙන්නම්. එතකොට ඒක දේවිය සිහිපත් කරලා අඬා ඉල්ලුවා සතියක් මට අවසරය දෙන්න මම මේ දරුවව කොහොම හරි කතා කරවන්න. සතියක් මට අවසර දෙන්න කියලා ඔන්න දේවිය අර වරේ ඉල්ලගත්තා. ඉල්ලගෙන දැන් සතියක් දඬුවම ප්‍රමාද කරා. ප්‍රමාද කරලා අම්මා මොකද කරන්නේ දරුවා ළඟට ගිහිල්ලා අඬා කියනවා. දරුවව අත ගන්නවා අඬනවා. මොන විදිහට කිව්වත් ඇහෙන්නේ නැහැ වගේ ඉන්නවා. එතකොට මෙහෙම ඉඳලා අන්තිමට දැන් 7 වෙනි දවස ආවා. දැන් දඬුවම ක්‍රියාත්මක කරන්න වුණා. ඒ වෙලාවේ අම්මා ඇවිල්ලා අඬා කියනවා. දැන් අර දරුවා ගෙනියනකොට පපුවට ගහ ගන්නවා අඬනවා සිහි නැතුව ඇදගෙන වැටෙනවා. දැන් මේ ළමයා ගෙනියන්නේ මරන්න. රාජ්‍යරුවන්ගේ නියෝගේ. දැන් මේ අම්මට දරා ගන්න බෑ. දැන් මේ අවුරුදු 16ක් වයස බෝසතාණන් වහන්සේට දැන් තමන්ගේ ඇස් පේනවා. කන් ඇහෙනවා. කතා කරන්න පුළුවන්. නමුත් දැන් අම්මා ගැන විශාල දුකක් ඇති වුණා. අම්මා සිහිසුන් ඇදගෙන වැටෙනවා. පපුව අල්ලගෙන අම්මා අඬනවා වැළපෙනවා. තමන්ගේ දරුවා කියනවා පුතේ කතා කරන්න කතා කරන්න පුළුවන්. ඒ අදිෂ්ඨානි සිහිපත් කරගත්තා නෑ. කොච්චර මගේ හිත උණුණත් මම මේ වෙලාවේ කතා කරොත් මගේ යන නිවන් මාර්ගට මේක බාධාවක් වෙනවා. ඒ නිසා ඒ ආදරේ අනුකම්පාවේක එහෙම්මම හිතේ තිබ්බදෙන් ඊට වඩා මම මේ දෙව් මිනිස් ලෝකයාව සසර දුකෙන් මුදවන ප්‍රාර්ථනේ මට ශ්‍රේෂ්ඨයි කියලා හිත හදාගත්තා. හිත හදාගෙන එහෙම්මම අර අවමගුල් රතේ ගෙනල්ලා පටවගෙන අරගෙන ගියා. දැන් යනකනුත් යනවා කොරෙක් වගේම යනවා. ගොළුෙක් වගේම යනවා. ඇහෙන්නේ නැහැ වගේම යනවා. ඉතින් අර අම්මා අඬද්දි වදකියෝ අරගෙන ගියා. ගෙනහිල්ලා සොහොනට අරගෙන ගිහිල්ලා දැන් මහා වනාන්තරයක් මැද්දේ තියෙන සොහොනට ගෙනහිල්ලා සොහොනේ දැන් වලක් කපනවා. සොහොනේ වලක් කපනකොට මිනි වල කපනකොට මේ ළමයා නැගිට්ටා. නැගිටලා ඇවිල්ලා ළඟට ඇවිල්ලා කතා කරා. කතා කරලා කිව්වා දැන් ඔබ ගිහිල්ලා කියන්න ඔබට ඕන දෙයක් කියන්න මම විමුක්තිය කරා යනවා. මට ඕනකම තිබ්බේ මාලිගාවෙන් පැනලා යන්න. මම තවුස්තම් පුරාගෙන මහ වනාන්තරයකට ගිහිල්ලා මම තාපස වේශයෙන් පැවිදි වෙලා විමුක්තිය කරා මම යනවා. මම නම් මේ රජකම් කරන්නේ කියලා තමන්ගේ පෙර මතකෙන් රජකම් කළ අපායේදී විස්තරය ඔහුට කියලා කැලේට පිටත් වෙලා ගියා. එදා මේ වදකේ ඇවිල්ලා මාලිගාවට ඇවිල්ලා රජුරවන්ට කාරණේ කිව්වට පස්සේ රජුරෝයි බිසවයි සියලු දෙනාම දරුවා ගැන පැහැදිලා මේ නගර වාසීන්ම දැනුවත් කරලා රජුරෝයි බිසවයි මේ හැමෝම හොයාගෙන ඇවිල්ලා ඒ රාජ්‍යයේ හිටපු බොහෝ පිරිසකුත් බෝසතාණන් වහන්සේ ළඟ තවුස්දම් පුරන්න පටන් ගත්තා. එතකොට අපිට පේනවා මේ වගේ මේ නිවන කරා යන කෙනෙකුට තියෙන අදිෂ්ඨාන මං කොහොම හරි මේ දේ කරනවා කියන අදිෂ්ඨාන. හැබැයි බුදුරජාණන් වහන්සේක පෙන්නනවා පාරමිතාවක් වෙනකොට කරුණාව මුල් වෙන්න ඕන. ඊළඟට උපායශීලී නුවණක් තියෙන්න ඕන. ඔන්න ඔය දෙකෙන් තමයි පාරමිතාවක් පුරා ගන්න පුළුවන්. දැන් කරුණාවයි උපායශීලී නුවණ ප්‍රඥාවක් තියෙන්න ඕන. කරුණා ප්‍රඥා දෙක මුල් කරගෙන
නිවන් අවබෝධය අරමුණු කරගෙන තමයි දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කාන්ති කියන්නේ ඉවසීම සත්‍ය අධිෂ්ඨාන මෛත්‍රී උපේක්ඛා කියන පාරමී පුරන්න තියෙන කරුණාවයි උපායශීලී නුවණ ප්‍රඥාව තියෙනවා. එහෙම ප්‍රඥාව නැත්නම් සමහර වෙලාවට පාරමී කියලා කරන්නේ සමහරලාට මෝඩකම් ගොංකම් කරන්නත් පුළුවන්. දැන් අපි ගමු කෙනෙකුට ප්‍රඥාව නැත්නම් දහම් දැනුමක් නැත්නම් අපේ හිතමු සමහරලාවට එයා හිතනවා හරි මම බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරගෙන මං ගිනි තියාගන්න. ඒ වගේ ගොංකම් කරන්නත් පුළුවන් සමහරලාට නේ. එක්කෝ සමහරලාට ඔන්න බලනවා. දැන් ඔය ටීවී එකේ කොහේ හරි පෙන්නවා කියලා හිතෙන් දැන් පෙන්නනවා අර මරනවා කොහේ හරි රටක දැන් අර පෙන්වන මේ දසවල අර IS කියන ශාස්ත්‍රවාදී බෙලි කපනවා මරනවා පෙන්නනවා. එයාට හිතෙන්න පුළුවන් හරි මං ඒ අය වෙනුවෙන් ජීවිතේ පූජා කරනවා කියලා ගිනි තියාගන්න පුළුවන් මෙහි කොහේ හරි. එතකොට ඒක උපායශීලී නුවණක් මුල් වෙලා කරන එකක් නෙමෙයි. ඒක කරා කියලා අර මිනිස්සු එක නවත්තන්නෙත් නෑ. එතකොට මේ පාරමී පුරනකොට Tamanට නුවණ කරුණාව සියල්ල මුල් වෙන්න ඕනේ. අනුකම්පාව තියෙන්නත් ඕනේ, නුවණ තියෙන්නත් ඕනේ. මම මේ කරන කටයුතු තුලින් Tamanටත් අන් අයටත් යහපතක් වෙන බුද්ධත්වයේ කරා යන්න මට උපකාර වෙන තීරණයක්ද මේ ගන්න කියලා. ඒක නුවණින් ධර්මයත් එක්ක ගලපලා බලලා ගන්න තීරණයක් වෙන්න ඕනේ. අන්න ඒ වගේ ධර්මාවබෝධය ඉලක්ක කරගත් අදිෂ්ඨානයක් තියෙනවා. අන්න ඒ අදිෂ්ඨානයේ තියෙන ප්‍රබලත්වයක් තමයි ඒක පාරමිතාවක් බවට පත් වෙන්නේ. ඒ නිසා පින්වතුනි මේ පාරමී ධර්ම කියන්නේ දැන් අපිට දැන් සාමාන්‍ය මට්ටමින් ගම් ওই ධර්මයේ තියෙන විග්‍රහය දැන් ඔබට උනත් මේ ධර්ම මාර්ගය යන්න දන් දෙන්න සීල් රකින්න අඩු ගන්න අපිට පොයි දවසට ඔබ සීල් සමාදන් වෙන්න පටන් ගත්තා කියලා. ඔය සීලේ උනත් දිගට පවත්වාගෙන යන්න අදිෂ්ඨානයක් තියෙනවා. නැත්තම් හිතෙනවා අනිය අද ඕනේ අද කම්මැලි. එහෙම හිතෙනවා. ඒ මොකද අර අදිෂ්ඨානයක් නැති වෙනකොට වීරිය මග නතර වෙනවා. වීරිය දිගට අරගෙන යන්නේ අදිෂ්ඨානය. බුදුරජාණන් වහන්සේ කියන ආරම්භක ධාතු යමක් පටන් ගන්න වීරියක් තියෙනවා. නික්කම ධාතු ඒක පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ අදිෂ්ඨානයත් එක්ක බැඳුනොත් විතරයි වීරිය දිගට අරගෙන යන්න පුළුවන්. පරමක්ඛ ධාතු කියන්නේ තමන්ගේ නිෂ්ඨාව දක්වාම අඩු ගානේ කෙනෙක් වීරිය වඩනවා මම මේ தത്വෙට එන්නේ නැතුව මගේ වීරිය අතහරින්නේ නෑමයි. අන්න අදිෂ්ඨානයත් එක්කම වීරියෙන් අරගෙන යනවා. සමහර දේශනාවල තියෙනවා ඒ තේර ගාථාවල තියෙනවා රහතන් වහන්සේලාගේ ජීවිත කතා. සමහර ස්වාමීන් වහන්සේලා උන්වහන්සේලා දානේ වළඳලා. උන්වහන්සේලා කල්පනා කරනවා මම කොහොම හරි මේ දැන් පින්ඩපාතේ කරගෙන එනවා සමහරලා. පින්ඩපාතේ කරගෙන ඇවිල්ලා එක තැනක තියෙනවා මේ උන්වහන්සේලා පින්ඩපාතේ වඩිනකොට එදා දවසේම 69ක් භික්ෂුන් වහන්සේලාට දානයක් ලැබුණේ නැහැ. ඒ දානයක් ලැබෙන්නේ නැති වෙලාවේ කෙනෙක් හම්බුණා වතුර කලයක් අරගෙන එනවා ඉදිරියට. බොහොම ගෙදරක වැඩකාරකම් කරන සේවිකාව. ඒ ගමේ තියෙනවා ගෙවල් ගණනාවක්. මේ ගෙවල් හැම එකේම සේවය කරන වතුර ඇදලා දෙනවා ගෙවල් වලට. මේ හැම ගෙදරකින්ම ණය අරගෙන ණයට හිලව්වක් හැටියට තමයි ගෙවල් වලට වතුර අදින්නේ. ඉතින් ඇහුවා ඇවිල්ලා ස්වාමීනි ඔබ වහන්සේලාට අද පින්ඩපාතේ හම්බුණාද? නැගිටින්න නැති කියෝ. තාම හම්බුන්නේ නැහැ කියෝ කොහෙන්ද? එහෙනම් ස්වාමීනි ඔහොමම ඉන්න කියලා අර වතුර කලේ තියලා දුවගෙන ගියා එතන තියෙන ධනවත් ගෙදරට. ගිහිල්ලා ණයක් කිල්ලෝ. ඒ මිනිස්සු කිව්වා ඔබ ගත්ත ණය තාම ඔබ ගෙවලා නැහැ. ඔබ මේ දාසකම් කරන්නේ ඒ ණයට හිලව්වක් හැටියට. තවත් ණය ඉල්ලලා කොහොමද ඇහුවා ගෙවන්නේ? එතකොට කිව්වා මම රැත් වැඩ කරන්න. මම දැන් දවල්නි වැඩ කරන්නේ 16ක් හැටියට ණයට. මම රාත්‍රී කාලෙත් මම සේවය කරන්නම්. එක්ක වතුර අදින්නම් ඒ කරන ඕනම මේ වහල් වැඩක් කරන්නම්. මට තව කහවණු 60ක් දෙන්න කිව්ව ණයට. ඒ වෙලාවේ දුන්නා රාත්‍රී කාලේ සේවය කරන පොරොන්දුව පිට කහවණු 60ක් ණයට ගත්තා. අරගෙන එක කහවණුව ඒ ළඟ තිබ්බ හැම ගෙදරකටම දීගෙන දුවගෙන ආවා. ඉක්මනට කහවණුවක් වටින දානි පිළියෙල කරවන්න කියලා ගෙවල් වලට කහවණුව දීලා ඇවිල්ලා කිව්වා ස්වාමීනි මේ ගෙවල් 60ක් තියෙනවා ඔබ වහන්සේලා 69 ගෙයින් ගෙට වඩින්න මම ඒ ගෙවල් වලට කහවණුව දීලා දානි පිළියෙල කරවලා තියෙන්නේ. උන්වහන්සේලා දානේ අර පින්ඩපාත වැළඳලා ගෙවල් 60ෙම දැන් ඔන්න දානේ ලැබුණා.
දාන ටික පිළි අරගෙන දානේ වළඳන්න සූදානම් වෙනකොට කෙනෙක් ඇවිල්ලා කියනවා ස්වාමීනි ඔය කෙනා 16ක් කලිනුත් ඔය වගේ ණයට අරගෙන ණය දී ගන්න බැරුව දාසකම් කරනවා ඔය ගෙවල් ගානේ වතුර ඇද ඇද දවල් කාලෙම ජීවිතේ දාසකම් කරන කෙනෙක්. ඔබ වහන්සේලාට ඔය දාන ටික දෙන්න ණය වෙච්ච ඔය කහවණු 60ට රාත්‍රී කාලෙත් 16ක් හැටියට දවල් රැය දෙකේම වැඩ කරන්න පොරොන්දුව පිට තමයි කියන ඔය කහවණු 60 ඉල්ලගත්තේ. ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේලා කල්පනා කරනවා අහෝ අපිට මේ දානේ ටික දීලා තියෙන මේ වගේ පුදුම කැපකිරීමක් කරලා ඒ නිසා කෙලෙස් සහිතව නම් මේ දානේ අපි වළඳන එක සුදුසු නෑ කියලා පාත්‍ර ටික එහෙම පැත්තක තියලා එහෙම වාඩි වුණා. හිත කෙලෙසුන්ගේ මිදිලා මිසක් දානේ වළඳන්නේ නෑ. මෙතන මැරුණත් කියලා 69ම වාඩි වෙලා භාවනා කරා. ඒ 69 පුදුම වීරියෙන් භාවනා කරා. භාවනා කරලා කොහොම හරි පැය ගණනාවක් ඇතුළත හිත කෙලෙසුන්ගෙන් මිදලා රහත් වුණා. අර වීරිය නිසා අර අදිෂ්ඨාන නිසා කොහොම හරි මැරුණත් නැගිටින්නේ නැහැ කියන අදිෂ්ඨාන. ඒ අදිෂ්ඨානෙන් භාවනා කළා රහත් වුණා. රහත් වෙලා තමයි කියනවා අර 69 මේ දානි වැළඳ. ඒ දානි වළඳලා අවසන් වෙලා මේ 69 ඒ වෙලාවෙම අහසින්ම වඩිනවා රජ්ජුරුවන්ගේ උයනට. වැඩම කරපු වෙලාවේ උයන් පල්ල දැකලා රජ්ජුරුවන්ට ගිහින් කියනවා 69ක් අහසින් වැඩම කරාගෙන. මේ පිරිස ඇවිල්ලා රජ්ජුරුව මේ ස්වාමින් වහන්සේලා එක්ක කතා කරපු වෙලාවේ ඒ වෙලේ මේ ස්වාමින් වහන්සේලා කියනවා මේ විදිහටයි අද අපිට දානි පූජා කරේ. ඒ දානි වළඳලා වීර්ය වඩලා තමයි අපි රහත් උනේ. ඒ වෙලාවේ රජ්ජුරුව පැහැදිලා මහා ධන සම්පත් දීලා අර ගේකුත් ඈගි කරලා සම්පූර්ණයෙන්ම අර දාසීව දාසකමෙන් මුදවලා සැලකුවා කියලා තියෙනවා. එතකොට අපිට පේනවා මේ අදිෂ්ඨානයක් මත තමයි යමක් කරා යන්නේ කියන්නේ. සමහර තේර ගාථාවල තියෙනවා ස්වාමින් වහන්සේලා දැන් උන්වහන්සේලා භාවනා කරනකොට පුදුම වීර්යයෙන් භාවනා කරනවා. සමහර ලාවට සක්මන් කරනකොට සිහි නැතුව එහෙමම කලන්තය හැදිලා ඇදගෙන වැටෙනවා. ඒකේ තියෙනවා ආයෙමත් නැකිටලා මං වැලි ටික ගස ඇරලා දාලා ඉඳගත්තා. දානි වළඳන්නෙත් නෑ වතුර බොන්නෙත් නෑ මැරෙනවා නම් මැරියා. ඒත් මං ධර්මාබෝධයකින් මෙහා නැකිටින්නේ නෑ කියන අදිෂ්ඨානින් මං වාඩි වුණා. එහෙම වාඩි වෙලා භාවනා කරගෙන යනකොට වරුවයි 2යි 3යි රාත්‍රී 3 වෙනි යාමේ මගේ හිත කෙලෙසුන්ගෙන් මිදලා මං රහත් වුණා කියලා දේශනාවල තියෙනවා. එතකොට අපිට පේනවා මේ නිවන කරා යන්න අදිෂ්ඨානි කියන එක ප්‍රබල. හැබැයි දැන් අපි ධර්මාබෝධයේ පිණිස ගන්න අදිෂ්ඨාන වලට වඩා බුදුරජාණන් වහන්සේ බුදු වෙන්න ගත්ත අදිෂ්ඨානය තමයි ලෝකේ ඒ අදිෂ්ඨානයට අපි කියන්නේ චතුරංග සමන්නාගත වීර්යය කියලා. උන්වහන්සේ බෝධි මූලයේ කුසතනෙලලා වාඩි උනේ මගේ ශරීරේ සම්මස් වියලේවා. 69 පමණක් ඉතිරි වෙතොත් ඉතිරි වේවා. පුරුෂ වීර්යයෙන් පුරුෂ පරාක්‍රමයෙන් යම් ධර්මයක් අවබෝධ කරගත යුතුද මරුණත් මෙතනින් නැගිටින්නේ නැහැ කියන අදිෂ්ඨානය. ඒ අදිෂ්ඨානයට අපි කියන චතුරංග සමන්නාගත වීර්යය. ඒ අදිෂ්ඨාන. එවැනි අදිෂ්ඨානයකින් වැඩ සිටිය නිසා එවැනි වීර්යයක් අදිෂ්ඨානයක් ඇතුව වැඩ සිටිය නිසා එතනට කියනවා වජිරාසනය කියලා. වජිර ආසනය කියන්නේ ඒක. එතකොට අපිට පේනවා එවැනි අදිෂ්ඨානයක් තියෙනවා. දැන් උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලේ මොන තරම්නම් ඒ අදිෂ්ඨානේ නිසාම මොන සමාන සිහි නැතුව දවස් 2-3 ඇදගෙන වැටෙනවා. ආයි නැකිట్లా වීර්ය වඩන. සිහිය ආවට පස්සේ. එතකොට මේ වගේ අදිෂ්ඨානයක් තුල තමයි අපිට මේ නිවන කරා යන්න අපිට කැපකිරීම කරගෙන අපේ ජීවිතේ ගුණධර්ම පුරා ගන්න වෙන්නේ. ඒ නිසා ධර්මාබෝධයේ පිණිස අපි ඇති කරගන්න අදිෂ්ඨාන තමයි අදිෂ්ඨාන පාරමිතාවේ තියෙන්නේ. පින්වතුනි මේ පාරමී ධර්ම කියන ඒවා පුරා ගන්නට ඕන. දැන් ස්වාමීන් වහන්සේ එකත් මම සාකච්ඡා කර ඉන්නකොට උන්වහන්සේත් මතු කරා කියන ධර්ම සාකච්ඡාවල ඇති වෙන ගැටලු සමහරේ. ඔබට ඒවත් निराකරණය වෙන්න කරුණු කීපයක් කියනනම් ඒ තමයි දැන් අපිට පේනවා සමහර පුද්ගලයෝ මහා ධනවත් මහා පොහොසත්. හැබැයි මේ මහා ධනවත් පොහොසත් උනාට උන් ධර්මයක් අවබෝධ කරන්නේ නැහැ කවදා. බණක් අහන්නේ නැහැ. ධර්මයට යොමු වෙන්නේ නැහැ. එතකොට අපිට හිතෙන්න පුළුවන් මේ මිනිස්සුන්ටයි මේ හරියන්නේ. අපි ඔහොම හිතනවානේ. මේ මිනිස්සුන්ටම හරියන්නේ මේ මිලෝ ධර්මයක් නැති පෞකාරයන්ට බලාගෙන ඉන්නේ නැති හරියන්නේ. අපි එහෙම හිත.
සමහරවිට මේ ಗುಣධර්ම පුරන සීල රකින්න භාවනා කරන පින් කරන කෙනෙකු සමහරවිට මේ මිනිස්සයාටම කරදර ප්‍රශ්න ගැටලු එතකොට හිතන කෝ ඇයි මෙයාටම මේ කර අපි එහෙමත් හිතනවා. දැන් බලන්න සමහරු සසරේ මහා පින් කරනවා. හැබැයි ඔවුන් පින් කරන්නේ නිවන ප්‍රාර්ථනා කරලා නෙවෙයි. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දැන් අපි පින් කරනවා කියලා හිතමු අපි දන් දෙනවා අපි සීල් රකින්නවා අපි මහා දන්සල් පවත්වනවා අපි දුගී මගේ යාචකයන්ට පිටුනවා ගෙවල් හදලා දෙනවා ආසරණයන්ට පිට වෙනවා. හැබැයි අපි මේ පින්කම් කරලා අපි හිතන්නේ මට දිව්‍ය මනුස්ස සැපම ලැබේවා කියන ප්‍රාර්ථනාව නම් අපිට තියෙන්නේ. අපි දෙවිවරු වෙලා උපදී. රජවරු වෙලා උපදී. හැබැයි නිවන අහිමි වෙලා යනවා. බුදු කෙනෙක් පහළ වෙච්ච කාලේ අපි රජ වෙන්නත් පුළුවන්. දැන් හිතන්න කොසල් රජු බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ වැඩිම කාලයක් වැඩ සිටි සවැත් නුවර. අවුරුදු 19ක් ජේතවනාරාමේ වැඩ හිටියා. අවුරුදු 6ක් පූර්වාරාමේ වැඩ හිටියා. එතකොට බුදු වෙලා වැඩ හිටි අවුරුදු 45න් වස් කාල 25ක් වැඩ හිටි ජේතවනාරාමේ. කොසල් රජුගේ මාලිගාවේ ඉඳන් ජේතවනාරාමයට පයින් ඇවිදගෙන ඉන්න දුර. දවසක දෙතුන් වතා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන. ඒ දැන් රජකම් කරන්නේ පිනති. දඹදිව 12 මහා ජනපද අතර ප්‍රබලම රාජ්‍ය තමයි කෝසල රාජ්‍ය. එතකොට ශාක්‍ය වංශිකයෝ පවා කොසල් රජුරවන්ට බදු ගෙවපු බව දේශනාවල තියෙනවා. කියන්නේ අනිත් ඒවත් නිකන් යටත් විජිත වගේ තිබිලා තියෙනවා. කොසල් රජු තමයි ප්‍රබලය. හැබැයි බුදුරජාණන් වහන්සේම කොසල් රජුරවන්ට දේශක ගණනාවක් දේශනා කරන නිතර හම්බෙන්නේ නේනවනේ. ආවහම ඉතින් මොනවා හරි සාකච්ඡාවම බුදුරජාණන් වහන්සේ බණ කියනවා. මොකද එයා අවබෝධ කරේ නැතත් අනාගතයේ මේ ධර්මයේ බොහෝ පිරිසකට උපකාර වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ බණ කියනවා. ඒවා වෙනම තියෙන සංයුක්ත නිකායේ කෝසල සංයුක්තය කියලා දේශන ගණනාවක් තියෙනවා. හැබැයි කොසල් රජුරෝ මැරුණේ කිසිම අඩු ගානේ සෝවාන්වත් නොවේ. එච්චර රජකම් කරත් දවසක දෙතුන් වතාව බුදුරජාණන් වහන්සේ හම්බුණා. අනික මේ බුද්ධ ශාසනයේ විශාලම දානි දුන්නේ කවුද? කොසල් රජු. අසද්දුෂ්‍ය මහා දානි කියලා බහලා ඇතිනේ. දැන් ඔය අදත් කියන අසද්දුෂ්‍ය මහා පින්කම, අසද්දුෂ්‍ය මහා දාන කොසල් රජු තමයි මහා දාන දුන්නේ. හැබැයි කොසල් රජු මැරිලා ගියේ අම්බලම. කාත් කවුරුත් නැහැ. එතකොට පේනවා ඒ රජකම් කරත් රජ සැප විඳින්න පින තිබ්බා. රජකම නිසාම ප්‍රබල නිසාම බුදුරජාණන් වහන්සේ විතර මොන ගැහුණ ඇසුරු කරා. හැබැයි පෙර නිවන් ප්‍රාර්ථනා කරගෙන කරපු පිනක් නැති නිසා ධර්මාවබෝධයට පින නැහැ. දැන් කොසල් රජුගේ ඔය මේ අසද්දුෂ්‍ය මහා දාන ගැන තියෙන්නේ. දැන් ඔබට හිතෙන්න පුළුවන් එතකොටත් මේ මෙච්චර දන් දීලා ඇයි එහෙම වුනේ කියලා. කොසල් රජුරෝ කියන්නේ ඇත්තටම ගත්තාම මේ ටිකක් මොඩේ. කොසල් රජුගේ දවසක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා ධර්ම සාකච්ඡාවක් කර ඉන්නකොට එතනින් යනවා නිකාන්තිය දෙන්නේ. නිකාන්තිය කියන රූපං ඇඳුමින් ඉන්න අය ඇඳුම් අඳින්නේ නැහැ. නිකාන්තිය දෙන්න යනකොට එක පාට නැකිලා කොසල් රජුව වඳිනවා. මම බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි අර ආජීවකයෝ දෙන්න ඔබ වහන්සේට වඩා වයසයිනේ. ඇයි ඔබ වහන්සේ දෙන්නට වැඳි නැත්තේ? එතකොට පේනවා අපිට මේ කොසල් රජුරු මොන જાති මොලයක් තිබ්බ කෙනෙක්ද කියලා පේනවා. බුදුරජාණන් වහන්සේ හම්බෙන්න ආවත් ඇසුරු කරත් නුවණේ જાතිය නුවණ. ඉතින් කොසල් රජුරවන්ට අවශ්‍ය වුණා බුදුරජාණන් වහන්සේට මහා දන් දෙනව මිනිස්සු. මේ හැමෝට වැඩිය මම දෙන්නම් කොහොමද දානයක් කියලා බුද්ධ ප්‍රමුඛ 500ක් රහතන් වහන්සේලා වඩම්වල ලස්සන දානයක් දුන්නා. ඊට පස්සේ නගර වාසීන් මොකද කරේ? ඊට වැඩිය ලස්සන දානයක් සැලසුම් කළා. නගරේ සුදු වැලි අතුරලා ඔක්කොම මුතු කුඩ වලින් වඩම්මගෙන ඇවිල්ලා බුද්ධ ප්‍රමුඛ 500ක් සංඝයාට ලස්සන දානමය පින්කමක් නගර වාසීන් කරා. ඒ දානමය පින්කම කරාට පස්සේ රජුරවන්ට පුදුම කේන්තියක් ඇති වුණා. මමයි රජා. මේ නගරේ ඉන්නේ කොහොමද මට වැඩිය ලොකු දාන දෙන්නේ කියලා දැන් රජුරෝ පුපුරනවා තරහින්. මාලිගාවේ එහාට යනවා මෙහාට යනවා. අන්තිමට මල්ලිකා දේවී කියව රජතුමනි රජුරෝ කලබල වෙන්න එපා. රජුරෝ මේ නගරෙම ඉන්න ප්‍රධාන රජුරෝනේ. ඔය මිනිස්සුන්ට වැඩිය ලස්සන දානයක් අපි දෙමු කියලා ඔන්න මල්ලිකා දේවිය කීවට පස්සේ රජුරෝ දැන් ආයි හිත හදාගෙන හරි දෙන්නම්කෝ දානයක් කියලා
ආයමත් බුද්ධ ප්‍රමුඛ සංඝයාට ආරාධනා කරලා ඊට වැඩිය ලස්සන දානයක් කළා. ඒකෙදි මුළු නගරෙම කොඩි සේසත් දජ පතාක නම්වලා බුද්ධ ප්‍රමුඛ 500ක් සංඝයාට ආසන පනවලා ලස්සන මණ්ඩප වගේ හදලා ලස්සනට දානෙ දුන්නා. ඊළඟ දැන් හිතාගෙන හිටිය හැරි. දැන් දීපලක දානයක් කියලා දැන් රජුරු ඔන්න හිත හිටියා. දැන් මගේ දානේ තමයි තියෙන ලොකුම දාන. ඔන්න හිත හිටියා. කොහොම ඉන්නකොට මෙන්න ආරංචි වුණා නගරවාසී ඊට වැඩිය ලස්සනට සංවිධානය වෙලා බුද්ධ ප්‍රමුඛ සංඝයා වඩම්බලා ඊටත් වැඩිය ලස්සන මහා දානයක් දුන්නා කියලා. දැන් රජුරවන්ට දැන් එදා රෑ නිින්ද යන්නේ නැහැ පුදුම කේන්ති. දැන් බලන්න මේ දානයක් දුන්නා කියලා ආරංචිනුකට ඇති වෙන කේන්ති. රජුරුව මාලිගාවේ පුපුරනවා. තරහෙන් එහාට යනවා මෙහාට යනවා. එහෙම ඉන්නකොට මල්ලිකා දේවිය ඉතින් රජුරුවන්ගේ හිත හදලා කිව්වා රජතුමනි මම සැලසුම් කරන්න රජුරුව කලබල වෙන්න එපා. කාටවත් දෙන්න බැරි දානයක් අපි දෙමු. ඒක තමයි අසද්දුෂ්‍ය මහා දානය. කාටවත් කරන්න බැරි දෙයක්. ඒ වෙලාවේ මල්ලිකා දේවිය තමයි මේක සැලසුම් කරේ දාන්නේ. කොහොමද සැලසුම් කරේ? බුද්ධ ප්‍රමුඛ 500ක් සංඝයාට ආරාධනා කරා කලින්ම වඩි. බුදුරජාණන් වහන්සේ පිළිගත්තා. රජුරුවන්ගේ ආරාධනානේ පිළිගන්නත් එපා. පිළිගත්ත ආරාධන. ඊට පස්සේ දැන් ලස්සනට මණ්ඩප හදලා නගරෙම දැන් සුදු වැලි අතුරලා වඩින පාරේ උඩු වියන් බැඳලා සම්පූර්ණ අර හැමෝට වැඩිය ලස්සනට වඩම්මගෙන ඉනවා. හැබැයි මේ බුද්ධ ප්‍රමුඛ 500ක් සංඝයා වාඩි කරවලා රජුරුවන්ගේ ඇත්ගාලේ හිටිය ඇත්තු 500ක්. හැම ඇතෙක්ම ලස්සනට අන්දලා ආභරණ පලන්දලා සර්වාභරණයෙන් සරසපු ඇත්තු 500 දෙනාම අර රහතන් වහන්සේලා 500ට පිටිපස්සේ මුතු කුඩයක් අල්ලගෙන ඉන්න හොඬ වැලෙන් ඇතේ. දැන් නගරවාසීන්ට ඉන්නවද ඇත්තු? නගරවාසීන්ට ඔහොම කරන්න බෑනේ දැන්. ඔන්න නගරවාසීන්ට කරන්න බැරි දානමේ පින්කම. ඇත්තු 500ක් ඒ රහතන් වහන්සේලා 500 නමගෙම පිටිපස්සෙන් ඇත් ගොව්වත් එක්කම ඉන්නවා. ලස්සනට සර්වාභරණයෙන් සරසලා මුතු කුඩේ අල්ලගෙන ඉන්න හොඬ වැලේ. ওই දානි දෙනකොටත් එක දෙයක් වුණා. එක ඇතෙක් මද කිපිලා. දැන් කරගන්න දෙයක් නෑ. රජුරු දැන් ඒත් බය වෙලා විවුරා. අන්තිමට මල්ලිකා දේවිය කිව්වා රජතුමා බය වෙන්න එපා. ඔය ඇතා අරගෙන ඉන්න බය නැතුව ගේන්න කිව්වා. එක තැනක් තියෙනවා. එකම තැනයි ඇතා මෙල්ල කරන්න හිටියේ. ඒ තමයි අඟුලිමාල මහරහතන් වහන්සේගේ පිටිපස්සෙන් තියන්නේ. අඟුලිමාල මහරහතන් රහත් වෙලා හිටිය තුන්වහන්සේගේ පෞරුෂය අර තිබ්බ තේජසත් එක්ක මේ ඇතා හෙල්ලෙන්නේවත් නැතුව හිටියා කියන ඉවර වෙනවා. එතකොට ওই විදිහට දානෙ දුන්නා. රජුරුවන්ගේ අන්තපුරේ ඉඳලා තියෙනවා 500ක් විතර. මේ අයත් ලස්සනට අන්දලා සුවඳ ගල්වලා ඒ රහතන් වහන්සේලා ළඟින් වන්දනා කරගෙන ඉදිරියේ පැත්තකින් වැඳගෙන ඉන්නවා. ඒ අර සුවඳ ගහන්නේ. අනේ ඇතා පිටිපස්සෙන් ඉන්නවා ඉදිරියෙන් රහතන් වහන්සේලාට වැඳගෙන ලස්සනට අන්දපු අන්තපුරේ බිසවක් තියෙනවා ලස්සනට සුවඳ ගල්වලා. අර 500 නමට මේ විදිහට ඊළඟට රම් පාත්‍ර, රිදී පාත්‍ර, රත්තරන් තැටි මේවා තමයි දාන පූජා. එතකොට දැන් ওই වගේ දානයක් මිනිසුන්ට කරන්න පුළුවන් කමක් නැහැ. ඕක තමයි අසද්දුෂ්‍ය මහා දාන කියන්නේ. දැන් එතකොට පේන නිකන් දානෙ දිහා බලපුවහම පේනවා නිකන් මේක මේ දානයක්ද නිකන් මොලේ හොඳ නැති පින්කමක්ද කියලා නේ. එතකොට එවැනි පින්කමක් නිසා පින්කමක් තමයි හැබැයි ඔයිට වැඩිය බලන්න එක දානි හැන්ද සද්ධාවෙන් දීලා දිව්‍ය ලෝකෙ ගියායි හිටියා. මැරෙන වෙලාවේ මේ පින මතුවේ. සමහර වෙලාවට පින්ඩපාතේ වඩින කෙනෙකුට සද්ධාවෙන් පිට්ටු කෑල්ලක් පිළුණු වෙච්ච පූජා කරලා ගෙදරක හිටිය සේවිකාවක් මැරෙන වෙලාවේ මේ පින සිහි කළ දිව්‍ය ලෝකයක්. හැබැයි රජුරු මේ මහා පින්කම් කරේ තරඟයකට මිසක් සද්ධාවෙන් කරපු පින්කම් නෙමෙයි. ඒ නිසා මැරෙනකම් ධර්මාවබෝධයක් ලබා ගන්න බැරි වෙනවා. අන්නේ නිසා දැන් බලන්න බුදුරජාන් වහන්සේගේ දැන් මේකේ ස්වභාවය අපි හරියට නිවන් අවබෝධයේ පිණිස සසර පාරමී පුරාගෙන නැත්නම් පෙර පිනෙන් අපි හොඳ තැන්වල උපදී. රජවරු වෙයි, සිටුවරු වෙයි. සමහරවිට බුදුහාමුදුරන්ගේ පවුලෙම උපදින්නත් පුළුවන්. දැන් බුදු කෙනෙක්ගේ පවුලේ ඉපදුනා කියලා කොට යන්න පුළුවන්ද? ඒත් බෑ. දැන් බලන්න යසෝදරාව කියන්නේ යසෝදරාවට පුළුවන්කම ලැබුණා තමන්ගේ ස්වාමියා වෙච්ච කෙනා ලෞතර බුදු කෙනෙක් බවට පත් වුණා. ගිහි ජීවිතය අතහැරලා ගිහින්.
තමන්ගේ කුසෙන් බිහි වෙච්ච දරුවා ශික්ෂාකාමීගේ තාත්තා සුප්‍රබුද්ධ රජුරු පොළොව පලාගෙන අපායටම ගියා. එතකොට සුප්‍රබුද්ධ රජුරු කියන්නේ මහා මායා දේවියගේ සහෝදරයෙක්. එතකොට සුප්‍රබුද්ධ රජුරු පුංචි කාලේ ඉඳන් බෝසතාණන් වහන්සේව දන්නවා, අඳුරනවා. තමන්ගේ නැගණියගේ පුතා හැටියට බිහි වෙච්ච කෙනා. ඒ නිසාම තමන්ගේ දුව සරණ පාවලා. හැබැයි පොළොව පලාගෙන අපායට ගිය රජකම් කරපු කෙනෙක්. එතකොට දේවදත්ත කියන්නේ යසෝදරාවගේ සහෝදරයා. එතකොට බලන්න තමන්ගේ තාත්තයි සහෝදරයයි දෙන්නම අපායයි. එතකොට පවුලේ කීප දෙනෙක් නිවන් දකින්නකොට ඒ පවුලෙම ධර්මයක් නැති කීප දෙනෙක් අපායකට ඇදිලා. එතකොට බුදුරජාණන් වහන්සේටවත් පවුල් පිටින් අරගෙන කොට යන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තුම්හි කිච්ඡං ආතප්ප. මහණෙනි ඔබමයි මේක කරගන්න තියෙන්නේ. අක්ඛාතාරෝ තථාගත. බුදුරජාණන් වහන්සේලාට පුළුවන් පාර පෙන්වන්න මඟ පෙන්වන්න විතරයි කියන්නේ. ඒ නිසා මේ ධර්මයේ කියලා දීමක් මිසක් බලෙන් අරගෙන යන්න බෑ කියලා. ඒ නිසා සිල් රකින්න කියලා කියන්න පුළුවන් බලෙන් සිල් රැකවන්න බෑ. දන් දෙන්නේ මෙහෙමයි ඒකේ පින මේකයි ආනිසංස මේකයි කියලා කියන්න පුළුවන් බලෙන් දන් දෙවන්න බෑ. ඒ නිසා භාවනා කරන්නේ මෙහෙමයි සමත විදර්ශනා වඩන්නේ මෙහෙමයි නිවනට යන්නේ මෙහෙමයි කියලා කියලා දෙන්න පුළුවන් බලෙන් වඩවන්න බෑ. ඒක තමන් උත්සාහයෙන් වීර්යයෙන් තමන්ගේ දෙයක්. මේ ධර්මාවබෝධයේ පිණිස මම කොහොම හරි මේ ධර්මයේ දියුණු කරගෙන ධර්මාවබෝධයේ පිණිස ගමන් කරනවා කියන එක තමන්ගේ අදිෂ්ඨාන. ඒකත් අදිෂ්ඨානයි. ඒ අදිෂ්ඨානේ තියෙන්න ඕනේ කොහොම හරි මම මේ හුස්ම ටික යන්න පෙර ධර්මය අවබෝධ කරගන්න. මේ මනුස්ස ජීවිතයක් ලැබිච්ච වෙලාවේ බුද්ධ ශාසනයක් මුණ ගැහිච්ච වෙලාවේ අපිට ආයෙමත් මෙහෙම අවස්ථාවක් ලැබෙයි කියලා හිතන්න බෑ. ඊළඟ දේ තමයි ඔබ හොඳට මතක තියාගන්න දැන් මේ කාලේ ඉන්න ඔබ ටිකක් ලෝකේ යම් කිසි ඔය වියවු තත්ත්ව ලෝකේ තියෙන්න පුළුවන්. හැබැයි ධර්මයේ පැත්තෙන් ගත්තොත් ආයි ධර්මයේ ටිකක් මතුවෙච්ච කාලයක්. ඒ නිසා ඔබ බොහොම වාසනාවන්ත පිරිසක්. ඔබ හිතන්න ඔබේ මිය පරලෝකීය අම්මලා තාත්තලා ආච්චිලා සීයලා ගැන. සමහරට බොහොම ශ්‍රද්ධාව තියෙන්නේ නැති. හැබැයි මෙහෙම බණ අහන්න ලැබුණේ නැහැ අයයට. ඉස්සර ඉතින් ඔය පිරිවානා පොත් අහසේ ජාතක පොතයි විතරයි තියෙන්නේ. එක්ක පිරිතුන් සූත්‍ර කටපාඩමින් කියයි. ඒකල බර්ණැස් නුවර බ්‍රහ්මදත්ත රජුරු තරම් කෙනෙක් නෑ. එච්චරයි බණක් හැටියට අහන්න. ඒ ඇරෙන්න මේ නිවන් මඟ ගැන බෝධිපාක්ෂික ධර්ම ගැන මේ ගැඹුරු ධර්ම කොටස් ගැන ඉස්සර සුදේශීයකේ විතරයි ලංකාවේ බණක් හරි ගියේ පොයේට. බණක් යන නාලිකාවක් නෑ මිනිස්සුන්ට බණක් අහන්නේ නෑ. අද එහෙම නෙමෙයි හැමදාම හැම FM නාලිකාවකම බණ ධර්ම දේශනා ධර්ම සාකච්ඡා අද බණ කැසට්ද CDද දැන් බලන්න අන්තර්ජාලයට ගියාම YouTube එකට ගියත් බණ කොච්චර තියෙනවද. ඒ නිසා ධර්මය අහන කෙනෙකුට අද ලෝකෙ කොහේ හිටියත් මුළු ත්‍රිපිටකයේම තියෙන ඕන වෙලාවක අන්තර්ජාලයට ගිහිල්ලා ඕන දේශනාවක් ඕන සූත්‍රයක් නම ගහපු ගම ගන්න බලන්න කියවන්න පරිවර්තනය කළා කියව ගන්න. එතකොට අද මේ තාක්ෂණයත් එක්ක ධර්මයේ කරා යන කෙනෙකුට උපරිම අවස්ථාව තියෙනවා. එතකොට මීට අවුරුදු 10කට කලින් ওই තත්ත්වය ලංකාවේවත් නැහැ. තිබුණා පොත්වල විතරක් තිබ්බා පුස්කොළ පොත්වලයි පන්සල් වල රාක්කවලයි ත්‍රිපිටකයේ තිබුණාට ඒව මිනිස්සු අතර නැහැ. ඒව කියවන්න කෙනෙකුත් නැහැ. කලාතුරකින් තමයි ඔක දැනගත්ත හාමුදුරු කීප දෙනෙක් ඔය හරි හිටියා. ඒ නිසා අද වෙනකොට ධර්මය ආයමත් රටේ මතුවෙලා ධර්මයෙන් නිතර ඇහෙන කාලයක්. ඉතින් මේ ලැබෙන කාලේ ඔබ නුවණ කල්පනාව තියෙන පිරිසක් තමයි ඔබේ ඥාතීන්ට ඔබේ දෙමව්පියන්ට කොච්චර ශ්‍රද්ධාව තිබුණත් මේ අවස්ථාව අහිමි වෙලා ගියා. ඒ අය දන් දීලා ඇති, සීල් රැකලා ඇති. හැබැයි ඒ අයට ධර්මාවබෝධයේ පිණිස ගැඹුරු භාවනාවක් කරගන්න, සමත විදර්ශනා ගැන අහගන්න, ගැඹුරු ධර්මයේ ඉගෙන ගන්න අවස්ථාව අහිමි වෙලා ගියා. හැබැයි ඒ පින ඔබට දැන් ලැබිලා තියෙනවා. ඒ නිසා අප්‍රමාදී වෙන්න. බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම පෙන්වන්නේ අප්‍රමාදී භාවයමයි. ඒ නිසා ඔබ ලෝකෙ කොහේ හිටියත්, ඉංගලන්තේ හිටියත්, ලෝකෙ කොහේ හිටියත් ධර්මයේ දියුණු කරගන්න මහන්සියක් ගන්න. සාමාන්‍යයෙන් මෙහෙනම් මේ එංගලන්තේ ගැන මට ලොකු දැනුමක් නැහැ. නමුත් මම ඕස්ට්‍රේලියාවේ නම් විතර දේශන වලට යනවා. ඒ නිසා ඕස්ට්‍රේලියාවේ නම් ලොකු ප්‍රබෝධයක් තියෙනවා. ඒ නිසා අපිට පේන සමහර දැන් අපි දේශන වලට ගියාම ඊළඟ ඒ පන්සල් වල ඒ අය රස්සාවල ලොකු ස්ට්‍රෙස් එකක ඉන්නේ. හැබැයි සමහරලාට 50ක් 100ක් සමහරලාට හැමදාම ධර්මශාලාවේ
තනියම ඇවිල්ලා භාවනා කරනවා. කවුරු උපදෙස් දෙන්න හිටියා හෝ නැතා හෝ අවසට වැඩ ඇරලා ඇවිල්ලා වොෂ් එකක් දාගෙන පන්සලට ඇවිල්ලා තනියම භාවනා කරනවා ධර්මශාලාවට වෙලා පිරිස එකතු වෙලා. එතකොට ඒ අය ධර්මයේමයි හොයන්නේ. පුදුම විදිහට දැන් ඒ අයට තියෙන දහම් දැනුම බලපුවාම හරිම පුදුමයි. දහම් දැනුම ධර්මයේ ගැන තියෙන දියුණුව භාවනා පැත්තෙන් තියෙන දියුණුව. ඒ නිසා ලොකු දියුණුවක් කරා යන්න උත්සාහයක් ගන්න දැන් මම ඔබට වීරිය ඇති කරගන්න කරුණු කීපයක් පෙන්නනවා. මම 2004 මම ඕමාන් ගියා ධර්ම දේශනාවට. ඒ ඕමාන් ධර්ම දේශනාවට ගිය කාලේ එහෙ හිටියා හොඳ පිරිසක්. ඒ කියන්නේ පිරිමියා එහෙ රස්සාවට ගියට ගොඩක් කාන්තාවෝ ගෙවල් වල ඉන්නවා. ඉතින් ඒ අය ධර්මයේ අහලා ලොකු උනන්දුවක් තිබුණා. ඒ කාලේ ඉතින් අපිත් උපදෙස් දුන්නා මෙහෙම කරන්න කියලා. අපි සති දෙකක් ඉඳලා ලොකු භාවනා වැඩසටහන් රාශියක් කරා. ඒකෙන් ඒ අය ගැම්මක් අරගෙන පටන් ගත්තා. දැන් මුස්ලිම් අයට පුළුවන් නම් සිකුරාදාට කොච්චර කෝටි ගාණක් බිස්නස් තිබ්බත් ඒක වහලා ගිහිල්ලා ආගම අදහන්න. ඊළඟට දවසට පස්සරයද කොහෙද සලාම් කරන්න කියලා ඔක්කොම වහලා යනවා. ඉතින් ඇයි අපේ අයට අඩු ගානේ එක දවසක් කැප වෙන්න බැරි? ඉතින් ඔකත් එක්ක මම දැනුවත් කරාට පස්සේ ඒ අය පටන් ගත්තා සිකුරාදා එක ගෙදරකට එකතු වෙලා දවසක් භාවනා කරන වැඩ පිළිවෙල. ඒ පන්සල් නෑ. ආම්දුරු දකින්න නෑ. ඔය වෙසක් හරි කොසොන් හරි වෙනුවෙන් ආම්දුරු කෙනෙක් ගෙන්නුවට සතියයි දෙකයි එච්චරයි. ඉතින් ඒ අය 50 දෙනෙක් විතර පටන් ගත්ත වැඩ පිළිවෙල. ඒ 2004 ඒ අය කරන්නේ එක ගෙදරකට එකතු වෙනවා සිකුරාදා දවසේ. සිකුරාදා එක ගෙදරකට එකතු වෙලා ගෙයි තියෙන බඩු මුට්ටු ටික ඔක්කොම එක කාමරයකට දාලා සාලේ සම්පූර්ණ කැසට් එකයි ටීවී එකයි එච්චරයි. බණ CD ටිකක් හොයා ගන්නවා, බණ කැසට් ටිකක් දානවා, එක බණක් අහනවා. ආයි පැයක් භාවනා කරනවා. සමූහ භාවනා. ඊට පස්සේ ධර්ම සාකච්ඡාවක් කරනවා. ඊට පස්සේ ආයි භාවනා කරනවා. කොහොම හවස 4 වෙනකන් උදේ 8 ඉඳන් ගෙදරක භාවනා කරනවා. ඊළඟ දවසේ තව කෙනෙක්ගේ ගෙදර. ඊළඟ දවසේ තව කෙනෙක්ගේ ගෙදර. කොහොම පටන් ගත්ත වැඩපිළිවෙල දැන් මේ පාර මම 2004 මේ පොසොන් එකට ආයි ගියේ. අවුරුදු 10කට පස්සේ මම ඕමාන් වලට ගියේ. පුදුම දියුණුවක් හිතා ගන්න බැරි මිනිස්සුගේ දියුණුව. තාමත් ඒ වැඩපිළිවෙල එහෙමම යනවා. දැන් 100ක් විතර වෙලා අර 50 දැන් 100ක් වෙලා 100ක විතර පිරිසක් ඉන්නවා. හැම ගෙදරකටම හැම සිකුරාදා මේ දම එකතු වෙලා භාවනා කරන කණ්ඩායම. ඒ අය කියනවා අනේ හාමුදුරනේ දැන් ඒ අය ලංකාවට ආවම ලංකාවේ මිනිස්සුන්ට පුදුමයි. ඒ පටිච්චසමුප්පාද ගැන පංච උපාසනාව ගැන සමත විදර්ශනා ගැන ගියත් අහන්නෙම ධ්‍යාන වලින් විදර්ශනාවට හැරෙන හැටි උද්දට සමාධිය වැඩිච්ච අය ඉන්නවා හිතාගන්න බැහැ. එතකොට ඒ අය කියනවා අනේ හාමුදුරනේ අපි ලංකාවේදී පන්සලකටවත් ගිය જાතියක් නෙමෙයි. එතකොට හැබැයි ඒ අයට ඒ ධර්මයේ ලැබුණේ අර වගේ රටක ගිහිල්ලා ටිකක් තනි වුණාට පස්සේ පාළුව තනි කරනවා. එතකොට ධර්මයේ වටිනාකමත් වැඩි. ඒ නිසා ඔබ කොහේ හිටියත් ඉන්න තැන ඉඳන් පටන් ගන්න. දවසින් දවස අඩියෙන් හරි ඉස්සරහට යන්න. අද ඉන්න තැන ඉඳන් මං තව අඩියක් හරි ඉස්සරහට යනවා කියලා ටික ටික දවසකට එක බණක් අහන්න පුරුදු වෙන්න. ඕන තරම් බණ තියෙනවා. ඒ නිසා දවසකට එක බණක් අහන්න පුරුදු වෙන්න. ඒ වගේ දවස ගාන නිදා ගන්න ගිහිල්ලා තමන්ගේ ගුණධර්ම ටික සිහි කරලා බලලා තමන්ගේ ශික්ෂාපද ගැන මෙනෙහි කරලා අදිෂ්ඨානයක් ඇති කරගෙන ආයිමත් අඩුපාඩු තියෙනවා නම් ඒක හදාගෙන අදිෂ්ඨානින් දවසින් දවස පුනරාවර්ජනය කර බලන්න මම දවසින් දවස අපාය පැත්තට යන කෙනෙක්ද දවසින් දවස ධර්මාවබෝධි පැත්තට යන කෙනෙක්ද කියලා තමන් දිහා බලන්න. අන්න එහෙම තමන් දිහා බලමින් ධර්මයේ පැත්තට අඩියෙන් අඩිය ඉස්සරහට යනවා නම් කාලයක් ගිහිල්ලා ආපස්සට හැරිලා බලනකොටයි තේරෙන්නේ මම දැන් ඉස්සර හිටිය කෙනාට වඩා දැන් මම සද්ධාවෙන් දියුණු කෙනෙක්. මම මෙච්චර කාලයක් සිල් ගුණ දහම් රැකපු කෙනෙක්. මම මෙච්චර කාලයක් ධර්මයේ දියුණු කරගත්ත කෙනෙක්. මම මෙච්චර කාලයක් භාවනා කරලා තියෙනවා. එතකොට Tamanට කාලයක් ගිහිලා ආපස්සට බලනකොට මේ ගුණ ධර්ම ටික දකිනකොට Tamanටම ඇති වෙනවා මම නම් දැන් මරුණා සුගතිය. ඒ බය නැතුව මේ මිනිස්සු මේ වචනේ කියනවා. ආඳුන්නේ අපි මේ කොහේ හිටියත් අපි දැන් මරුණත් දැන් නම් අපි බයක් නෑ. කොයි වෙලේ මරුණා සුගතියම තමයි. අපිට බය තියෙන්නේ කොහොම හරි සෝවාන් වෙන්න පුළුවන් බැරි වෙයිද කියන බය තමයි. මේ මිනිස්සුන්ට ඒ විශ්වාසය ඇති වෙනවා. ඒ මට්ටමට Taman තුල සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා බුදුරජාණන් වහන්සේ පෙන්නන කෙනෙක් තුල සද්ධාව වැඩිලා නම් අවංකව. Taman කාලයක් තිස්සේ සීල් ගුණ දහම් ටික රැකගෙන Taman තුල විශ්වාසයක් ගොඩ නැගිලා නම් මං සිල්වත් කෙනෙක් කියන විශ්වාසය Taman තුල තියෙනවා.
තමන් නිතර බණහලා දහම් දැනුම ගැන තමන් හොඳ තමන්ගේ ධර්මයේ ගැන තමන් නිරවුල් දැනුමක් තියෙන කෙනෙක් නම් තමන් අතහැරීම ත්‍යාග සම්පත්තිය පුරුදු කරන ප්‍රඥාව වඩන කෙනෙක් නම් තමන්ට විශ්වාසය ඇති වෙනවා මා තුල සද්ධාව තියෙනවා මම හොඳ සීලවන්ත කෙනෙක් මම හොඳ ගුණධර්ම පුරන කෙනෙක් ඒ නිසා මම දැන් මරුණා සුගතියමයි කියලා තමන්ට තමන් ගැන විශ්වාසයක් ඇති වෙනවා අපි බෞද්ධයෝ වෙලා ඉපදිලා මේ මනුස්ස ජීවිතයක් ලැබිලා ලෝකේ බලන්න කෝටි 700ක් තරම් හිටියත් බණපදයක් ඇහින්නේ කීයෙන් කී දෙනාට එතකොට ඒකටත් පෙර පිනක් තියෙන්න ඕන පුබ්බේච කත පුඤ්ඤතා කියන්නේ ඒකයි පෙරකල පින එතකොට පෙර පිනෙන් බුද්ධ ශාසනය මුණ ගැහුණා මනුස්ස ජීවිතේ ලැබුණා මේ සියල්ල පෙර පිනෙන් ලැබිලා අපිට ලැබෙන අවස්ථාවෙන් අපි ප්‍රයෝජනයක් ගත්තේ නැත්නම් බොහොම අවාසනාවන්ත පිරිසක් බවට පත් වෙනවා ඒ නිසා අප්‍රමාදී වෙන්න අප්‍රමාදීව ඉන්න තැන ඉඳන් අඩියෙන් අඩිය පියවරෙන් පියවර හරි ධර්මාවබෝධයේ පැත්තට යන වැඩපිළිවෙලක් දවස ගානේ තමන්ගේ ජීවිතය තුළ ගොඩනගා ගන්න උත්සාහයක් ගන්න. එහෙමනම් පින්වතුනි ඔබ හැම දිනාටම අද මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් රැස් කරගත් පිනෙන් ඔබ හැම දිනාටම උතුම් වූ ධර්මාවබෝධය ලැබේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් පින් අනුමෝදන් කිරීමක් සඳහන් කරලා තියෙනවා. ඉතින් එහෙමනම් පින්වතුනි අද ඔබ මේ විහාරස්ථානයට එකතු වෙලා ස්කොට්ලන්ත බෞද්ධ විහාරස්ථානයට එකතු වෙලා තුනුරුවන් වන්දනා කරලා ගිලන්පස බුද්ධ පූජාවන් පවත්වලා ඔබ අද අදිෂ්ඨාන පාරමිතාව ගැන මේ අදිෂ්ඨානය ගැන කොහොමද ධර්මාවබෝධයේ කරා අපේ ජීවිතයක් ගොඩනගා ගන්න මේ ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත්ත පින අපි සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. පින් කැමැති සියලු දෙවියෝ මේ පින් දැක බලා අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශීර්වාද වර්ධනය කරගෙන සියලු දෙවියෝ වහවහ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක ශාසනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදාති. ඒ වගේම අපි අද දවසේ මේ බණහල රැස්